දැන් අර ඉස්සෙල්ලත් මං කියන්න ගියේ යම් දුරකට මේ විඥානය පිළිබඳ යම් කිසි අර්ථයක් මේ සූත්‍රයේ නම ဒုတိယ ද්වය සූත්‍රය ဒုတိယ ද්වය කියන්නේ මේකේ පඨම ද්වය කියලා අනාදි වශයෙන් සූත්‍රයක් තියෙන නිසා ගොඩක් සූත්‍ර දේශනාවල පඨම කියන සූත්‍රයේ තියෙන්නේ උද්දේශය නිर्देशයේ තියෙන්නේ ဒုတိယ කියන සූත්‍රය ගොඩක් සූත්‍ර දේශනාවල එහෙමයි තියෙන්නේ පළමු සූත්‍රයෙන් මාතෘකාව පෙන්ලා දෙනවා දැන් උදාහරණයක් පඨම පටිසමුප්පාද සූත්‍රය කියලා ගත්තොත් ඒකේ මුලින්ම පටිසමුප්පාද කියන්නේ මොකක්ද කියලා පෙන්ලා දෙනවා ඊට පස්සේ ဒုတိ ය පටිසමුප්පාද අනාදි වශයෙන් විග්‍රහ වෙනවා නම් එතන තමයි විභංගයේ තියෙන්නේ බෙදලා පෙන්නනවා. ඔහොමම තමයි තතිය කියලා තියෙනවා තවත් දුරට විග්‍රහ කරලා පෙන්නනවා. ඔහොමමයි සූත්‍ර ඇතුළත් වෙන්නේ. ඉතින් ඒ නිසා දැන් මෙතන මේ තෝරගත්තේ අපි ဒုတိ ය ද්වය කියන සූත්‍රය. ඒ කියන්නේ මේ දෙකක් නිසා විඥානේ හට ගන්නවා කියන අර්ථයෙන් යුක්තවයි ද්වය කියන අදහස එන්නේ. අපි බලමු සම්මා සම්බුදු පියාණන් වහන්සේ මේ සූත්‍ර දේශනාව ඇසුරෙන් අපට කුමක්ද පෙන්වා දෙන සත්‍ය කියලා. ද්වයං භික්කවේ පටිච්ච විඥානං සම්භෝති කතංච භික්කවේ ද්වයං පටිච්ච විඥානං සම්භෝති චක්කුංච පටිච්ච රූපේච උප්පජ්ජති චක්කු විඥානං චක්කු අනිච්චං විපරිණාමී අඤ්ඤතා භාවී රූප අනිච්චා විපරිණාමිනෝ අඤ්ඤතා භාවිනෝ ඉත්තේතං ද්වයං චලංචේව යතංච අනිච්චං විපරිණාමී අඤ්ඤතා භාවී යනාදී වශයෙන් මේක විග්‍රහ වෙනවා. මේ මොකද්ද කියන්නේ කියලා අපි බලමු. චක්කු විඥානං අනිච්චං විපරිණාමී අඤ්ඤතා භාවී යෝපි හේතු යෝපි පච්චයෝ චක්කු විඥානස්ස උප්පාදාය සෝපි හේතු සෝපි පච්චයෝ අනිච්චෝ විපරිණාමී අඤ්ඤතා භාවී අනිච්ඡං කෝපන භික්ඛවේ පච්චයං පටිච්ච උප්පඤ්ඤං චක්කු විඥානං කුතෝ නිච්ඡං භවිෂති. කැඹුරේ මොකද්ද මේ පෙන්වන්නේ කියලා බලමු. ද්වයං භික්ඛවේ පටිච්ච විඥාන සම්භෝති මහාන මේ දෙකක් එකට එකක් හේතුඵල වශයෙන් ස්පර්ශ වෙලා විඥානිය උපදින. කාරණා දෙකක් ප්‍රත්‍ය දෙකක් එකට එකක් හේතුඵල වශයෙන් ගැළපීලා ස්පර්ශ වීමට තමයි පටිච්ච කියන්නේ. කවුරුවක් පුද්ගලයෙක් සත්‍යයක ආත්මයක් කරන දෙයක් නෙවෙයි මේ. හේතුඵල ධර්මය. හේතුඵල වශයෙන් දෙකක් ප්‍රත්‍ය දෙකක් එකට එකක් ස්පර්ශ වෙලා පටිච්ච වෙලා හේතුඵල වශයෙන් ගැළපීලා ස්පර්ශ වෙනවා වෙන්න ඕන. හේතුඵල වශයෙන් ගැළපීලා ස්පර්ශ වීමටයි පටිච්ච කියන්නේ එතන. එහෙන් පටිච්ච වුණාම මොකද වෙන්නේ? උපදිනවා මොකද්ද විඥානේ. දැන් ඔන්නෝක ගැඹුරින් දකින්න ඕන ගැඹුරුම තැනක් මේ. ඔය විවිධාකාර මතවාද දෘෂ්ටිවාද අදහස් තියෙන්නේ මේ ධර්මය න්‍යායානුකූලව දකින්න නැති නිසා. එක එක මට්ටම් වලින් තම තමන්ට උවමනා විදිහට ධර්මය අර්ථකථනය කරගන්න. බුදු පියාණන් වහන්සේගේ දේශනා ඉක්මවල යනවා. ඊට පස්සේ දෘෂ්ටි හදා ගන්නවා ඊට පස්සේ මරා ගන්නවා නසා ගන්නවා. නිවන් දකින්න කියලා ගිහිල්ලා ගිනි අවුලාගෙන වෙනසිලා යනවා. සමහර විට නිරේකටත් යනවා. එහෙමත් කරගන්නවා. නමුත් ගියේ ධර්මය ඇසුරු කරන්න. දේවදත්ත නිරේට ගියේ යුද්ධ කරන්න ගිහිල්ලා නෙවෙයි. දේවදත්ත නිරේට ගියේ යුද්ධ කරන්න ගිහිල්ලා නෙවෙයි. දේවදත්ත නිරේට ගියේ මිනි මරලා නෙවෙයි. දේවදත්ත නිරේට ගියේ හොරකම් කරලා නෙවෙයි. දස අකුසලේ ඔය කිව්ව ආකාරයේ අකුසල් වල නිරත වෙලා නෙවෙයි. දේවදත්ත නිරේට ගියේ ධර්මයේ වර්ධවා පරිහරණය කරන්න ගිහිල්ලා. සංඝ ભેද කියන අකුසලේ සිද්ධ කරගත්තා. බුද්ධ භාෂිතය අභාෂිතය බවට පත් කරා. වැරදි දෙයක් කියලා මිනිසුන්ව සමාදම් කරා වැරදි අනුගාමික පිරිසක් හැදුවා. එයින් වෙනසිලා ගියා. නිසා කරුණාවෙන් ඊටාම කියන්නේ සියලු දෙනා මේ සංසාරේ අසාර භවික සත්‍යයන් වශයෙන් එකිනෙකාගේ මව්පියන් වෙලා දරුමල්ල වෙලා ආපු සසරක් මේක. ඒ නිසා සතුරු මිතුරු කියලා අපිට වෙන් කරන්න බෑ මේ සංසාරේ. සියලු දෙනා අනාතයි. කවදා හෝ කොතනකදී ඔබ සියලු දෙනා අපටත් පිහිට වෙලා තියෙන අපත් ඔබට පිහිටලා තියෙනවා. සාංශාරික අසාර භවික සත්‍යයක් වශයෙන් ආත්ම පුද්ගලික සත්‍යයක් වශයෙන් නෙවෙයි. සිතසාර එහෙම අවිපරිණාමී ස්වභාවයක් ගැන නෙවෙයි කිය නැත්තම් ඊටසේ කියයි නැත්තම් සියල්ල අනිත්‍යයි අනත්තයි කියලා
ආයි කියන හාමුදුරුවෝ මේ සංසාරේ භවික සත්‍යයක් ගැන කියලා. කොහොමද දේශනා කරන්නේ ධර්මයේ? ඔය වගේ පිරිසක් එදා හිටියනම් බුදු පියාණන් වහන්සේගෙනුත් අහනවා සබ්බේ ධම්ම අනාත්තා කියලා ඔබ වහන්සේ කොහොමද ඔය ජාතක කතාව දේශනා කළා? මහානේ එදා මේ බර්ණැස්තුමේ බක්මදත්ත නම් මමයි කියලා කිව්වේ කොහොමද කියලාත් අහයි. එහෙම අහනවා. අර ධර්මයේ සාගරයක්සේ දේශනා කරා. එක අංශු මාත්‍රක හරි වැරද්දක් තියෙනවද කියලා හොයාගන්න බලමු. ඒ වගේ ධර්මයේ සිදුරු සොයන පුද්ගලයොත් ඉන්නවා. ඒයිට ඊටාම කරුණාවෙන් කියන්නේ. ඔබ ඔය සිදුරු සොයන්නේ ධර්මයේ නෙවෙයි නිරේට යන්නේ. ඒ නිසා සිදුරු සොයන්න එපා ධර්මයේ. ප්‍රඥාවෙන් විමර්ශනය කරන්න. ඒක වෙනම දෙයක්. අයි සිදුරු සොයනවා කිව්වේ. කොච්චර පුල් අන්දමින් පැය ගාණක් දේශනා කරත් කොහේ හරි එක වචනයක් වැරදුනොත් ඒ වැරදිච්ච වචනේ තමයි අල්ලගන්නේ. අර පැය ගාණක් පුරා මතු කරපු අර්ථය ගැන තුට්ටුවකටවත් මායින් කරන්නේ අන්න සිදුරක් හොයනවා කිව්වේ ඒකට. නැතු ධර්මයේ නුවණින් විමර්ශනය කරන එකට නෙවෙයි සිදුරු සොයනවා කියන්නේ. ඒක විමර්ශනය කරන්න කවුරු දේශනා කරත් මේ ලෝකේ ධර්මය නුවණින් විමර්ශනය කරලායි බාර ගන්න ඕන. ඒක බුදු පියාණන් වහන්සේම සතර මහෝපදේශ තුල අනුදැනවදාරුවා. ඒ නිසා ඒ ගැන නෙමෙයි මේ කියන්නේ. අන්නර පැය ගාණක් නමුත් කොයිතරම් දහම් ව්‍යාකරණ ගොඩක් ඉදිරිපත් කළත් ඒ කිසිවක අර්ථය දකින්න නැතුව කොහේ හරි සුළුවට වැරදිච්ච තැනක් එහෙම නැත්නම් මොකක් හරි ගිලිහෙච්ච තැනක් අතපසු වෙච්ච තැනක් තිබුණොත් අන්න ඒක තමයි අල්ලගන්නේ. ඒක අල්ලගෙන ඊට පස්සේ පරසක් වල ගහනවා. ඒ මට කියන්න තියෙන ඔබට ඉතාම කරුණාවෙන් ඔය සිදුරබ හොයාගත්තේ නිරේට යන්න කියලා. කවදාවත් මේ ලෝකේ ප්‍රඥාවන්ත සත්පුරුෂයෝ බුද්ධ ශ්‍රාවක ධර්මයේ සිදුරු සොයන්නේ නැහැ. ඒ තමන්ට අවශ්‍ය දෙයක් තියෙනම් ඒ ධර්මයෙන් ගන්නවා නැත්නම් බැහැර කරලා දානවා. කවුරු දේශනා කරත් බාන. සිදුරු සොයාගෙන සිදුර අල්ලගෙන ඒ සිදුරෙන් නිරේට රින් ගන්න බලන්නේ නැහැ. ඒ නිසා ඊටාම කරුණාවෙන් මේ පෙන්ලා දෙන්නේ. හැමදාම කාරණාවක්. කිසි කෙනෙක් එක්ක විශේෂ හිතවත්කමක් ඇති කරගන්න හරි කිසි කෙනෙක් එක්ක විශේෂයෙන් සතුරුකමක් ඇති කරගන්න හරි නෙවෙයි බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ශ්‍රාවකයන් බණ කියන්නේ. සියලු දෙනාට කරුණාවෙන් ඇත්ත පහදලා දෙන්න විතරයි. ඒ නිසා පුද්ගලික හිතවත්කම් හෝ අමනාපකම් ඇති කරගන්න එපා. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෙක් කෙනෙක් තනින් ඉඳලා දකින්න. එතකොට සියලු ව්‍යසනයන්ගෙන් අත මිදෙන්න පුළුවන්කම ලැබෙනවා. දැන් පින්වතුනි මේ බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන අපිට විඥානය හට ගන්න හැටි. විඥානය කියන්නේ එහෙනම් මේ පෙර තිබිලා එහෙම නැත්නම් දැන් පැවතිලා එහෙම නැත්නම් අනාගතයට සම්බන්ධ වෙලා එහෙම යන එකක් නෙවෙයි ගමන් කරන එකක් නෙවෙයි. විඥානය කියන්නේ ගමන් කරන එකක් නෙවෙයි. සාති කියලා කේවට පුත්ත සාති කියලා හාමුදුරු කෙනෙක්. ඔහොම බණක් දේශනා කරන්න ගියා. උන්වහන්සේ කිව්වා මම මේ විඥානේ ගමන් කිරීමක් ගැන භාගතුන් වහන්සේගෙන් අහලා තියෙනවා කියලා. භාගතුන් වහන්සේ එසේ ධර්මයේ දේශනා කරා කියලා මම දැනගෙන ඉන්නවා කියලා. ඊට පස්සේ ඔක භික්ෂුන් වහන්සේලා ගිහිල්ලා බුදු පියාණන් වහන්සේ දේශනා කරන බුදු පියාණන් වහන්සේ බැන්නා. ඊට කිව්වා මෝග පුරුෂය කවද්ද භාගතුන් වහන්සේ එහෙම දෙයක් දේශනා කළා තියෙන්නේ. සියල්ල අනිත්‍යයි කියලා දේශනා කරපු බුද්ධ ධර්මයේ ඇතුලේ බුදු දහමේ ඇතුලේ කොහොමද විඥානයක් ගමන් කිරීමක් ගැන දේශනා කරන්න කියන්නේ? සියලු රූප, සියලු වේදනා, සියලු සංඥා, සියලු සංකාර, සියලු විඥාන පටිච්ච සමුප්පන්න පච්චුප්පන්න ධර්ම. එහෙනම් කොහොමද ගමන් කරන්නේ? ඒකෙවි සුද්ධ සිංහලෙන්ම කිව්වොත් හේතු ගැළපිලා ඒ මොහොතේ නිර්මාණය වෙලා පේන මායාවක්. ඒකේ කොහොමද ගමන් කිරීමක් අනුදැනව දාරන්නේ? ගමන් කරන්නේ මොකද්ද? දැන් ගිනි කූරක් ගිනි පෙට්ටියක් අරගෙන ගිනි කූරු එකෙන්ක ගහනවා. ගහන ගිනි කූරෙන් ගිනි දැල් උපදිනවා. එතකොට ගිනි පෙට්ටි ඉවර වෙනකොට අපි හිතමු ගිනි දැල් 100ක් හටගත්තා කියලා ගිනි කූරු 100ක් තිබිලා. එතකොට පළමුවෙනි ගිනි දැල්ලේ තිබිච්ච ගිනි දැල්ල පළමුවෙනි ගිනි කූරේ තිබිච්ච ගිනි දැල්ල අර අවසාන ගිනි කූරේ තියෙන ගිනි දැල්ල දක්වා ගමන් කරාද? නෑ එහෙම ගමන් කරේ නෑ කොහෙටවත්. එහෙනම් ඒ ගිනි කූර අර රළු පෘෂ්ඨයේ ස්පර්ශන වාරයක් පාසා ඒ මොහොතට අදාළ ඒ ප්‍රත්‍යයන්ට අදාළ ගිනි දැල්ලක් හටගත්තා.
එතකොට එතන තියෙන්නේ ගිනිදළු 100ක්. එහෙම නැතුව ආරම්භයේ සිට අවසානයේ දක්වා ගමන් කරපු ගිනිදැල්ලක් තිබුණේ නැහැ එතන. එහෙනම් මෙන්න මේ විදිහට අපි නුවණින් දකින්න ඕන මේ සිත රූපවත් වේදනාවත් සංඥාවත් සංකාරවත් විඥානවත් ගමන් කරන්නේ. ඒකයි පච්චුප්පන්න ධම්ම කිව්වේ. ඒ මොහොතට හේතුඵල වශයෙන් සකස් වෙලා විද්‍යමාන වෙන විතරයි. ඒ මොහොතට විද්‍යමාන වෙනවා. ඒ හේතු නිරුද්ධ වෙච්ච ගමන් ඒ සියල්ල නිරුද්ධ වෙනවා. නමුත් මේ නිරුද්ධ භාවයේ Nirodhe දකින්න බෑ ප්‍රඥාවෙන් උදේවය දකින්න නැතුව. ඒ නිසා මොකද වෙන්නේ? අර නැවත නැවත මේ පච්චුප්පන්න ධම්ම සකස් වෙන තැනටම තමයි වැඩ සිද්ධ වෙන්නේ. කොයිම වෙලාවකවත් නිරුද්ධ වෙන තැනට වැඩ සිද්ධ වෙන්නේ නැහැ. ස්වභාවික වශයෙන් අර එහි අවසානයටපත් වීමට කියන්නේ නිරුද්ධ භාවය නේ කියන්නේ විපරිණාමය කියලා. විභවතෝ විපරිණාම ධම්මතෝ. නිරුද්ධ කියලා කියන්නේ හේතු අවසන් වීමෙන් නූපදින තත්ත්වයටපත් වීම. නිරුද්ධ භාවය නිරෝධය කියන්නේ. නිරෝධය කියන්නේ හේතු නොමැති කල්ලි හට නොගැනීම. හටගත් එකක අවසානයේදී නිරෝධය කියන්නේ හටගත් එකක අවසානයේදී කියන්නේ විපරිණාමය කියලා. විනාශය කරා පෙරලීම පරිවර්තනය වීම. එහි කෙලවර මරණය. අන්න ඒක නුවණින් දකින්න ඕන. එහෙම නැත්නම් විපරිණාමයයි නිරෝධයයි එකක් කියලා හිතනවා. විපරිණාමයයි නිරෝධය කියන්නේ එකක් නෙවෙයි. එහෙනම් දැන් විඥාන කියන්නේ දැන් අපි මේ විඥාන ගන්න මෙතන කතා කරන්නේ විඥානීය කියන්නේ එහෙනම් අර ගිනිදළුව වගේ ඒ මොහොත තුල විද්‍යමාන වෙන එකක් හේතුඵල වශයෙන්. නිසා විඥානයේ මේ සිත දැනීම ආරම්මන විඥාන ලක්ෂණං චිත්තං. දැන් අපි පින්වතුන් අහන්නේ විඥානය කියන්නේ සිත කියන්නේ එකක් දෙකක් එකයි. චිත්ත කියන්නේ අරමුණක් දැනගන්නව ලක්ෂණය. ඒ දැනගැනීමේ ලක්ෂණය තමයි පංච උපාදානස්කන්ධේ පංචස්කන්ධේ කියන කියද්දී ඒකට විඥාන කියලා කියනවා. විඥාන කියන්නේ දැනගන්නවා කියන අර්ථයෙන්. එහෙනම් චිත්තයෙන් කරන්නේ දැනගන්න එක නිසා. ඇත්තට විඥාන කියන්නේ යම්කිසි කාර්යය අපි සිංහල විවහාරي තියෙනවනේ. කෘදාන්ත පද කියලා එකක්. කියන්නේ ක්‍රියාව නිසා හටගන්න නාම පදයක් තියෙනවනේ. මෙන්න මේ ක්‍රියාව නිසා හටගත නාම පදයක් තමයි විඥානීය කියන්නේ. දැනගත්තා කියන අර්ථය. දැනගත්ත සිතින්. නිසා චිත්ත කියන්නේ අදාළේ උපකරණේ. එහෙම නැත්නම් චිත්ත කියලා කියන්නේ දැනගැනීමේ ලක්ෂණයට. විඥාන කියන්නේ ලක්ෂණය තුලින් දැන ගැනීමට. ඉතින් මේ දෙකම එක සමාන වගේ පේන අර්ථ තියෙන නමුත් සියුම් වෙනසක් තියෙන අවස්ථා දෙකක්. චිත්තයෙන් තමයි දැනගන්නේ. දැනගත්තට පස්සේ ඒකට කියන විඥානයක් කියලා. එහෙනම් සිතින් කරන කාර්යය නිසා හටගන්නා වූ යම්කිසි ප්‍රපංච ධර්මයකට තමයි අපි විඥානය කියලා කියන්නේ. ඒ විඥානය කියන්නේ කෘදාන්ත පදයක් අතර. මේ කියන්නේ ක්‍රියාව නිසා හටගත්ත නාමයක්. දැනගත්ත නිසා ඒකට විඥානයක් කියනවා. එහෙනම් විඥාන කියලා කියන්නේ එහෙනම් සිත මුල් කරගෙන ඒ මොහොතේදී අරමුණු දැන ගැනීම. දැනගන්න පුළුවන් ක්‍රම හයක් තියෙනවා. ඇහෙන් දැනගන්න පුළුවන්, කනෙන් දැනගන්න පුළුවන්, නාසයෙන් දැනගන්න පුළුවන්, දිවෙන් දැනගන්න පුළුවන්, කයෙන් දැනගන්න පුළුවන්, මනසින් දැනගන්න පුළුවන්. අන්න සිතේ සහ විඥානය, සිත සහ විඥාන නැත්නම් චිත්ත සහ විඥාන කියන දෙකේ ඔන්න වෙනස තේරුම් ගන්න පුළුවන් හොඳ තැනක්. දැන් ඇහෙන් දැනගත්තාම චක්කු විඥාන කියනවා. කනෙන් දැනගත්තාම සෝත විඥාන කියනවා. නාසයෙන් දැනගත්තාම ගාන විඥාන කියනවා. දිවෙන් දැනගත්තාම જીවහා විඥාන කියනවා. කයෙන් දැනගත්තාම කාය විඥාන කියනවා. මනසින් දැනගත්තාම මනෝ විඥාන කියනවා. අන්න ద్వාරානුව දැනගත් ආකාර හයක් නිසා විඥාන හයක් තියෙනවා. හැබැයි හයටම මුල් වෙන්නේ මොකද්ද? සිත. අනේ චිත්තය. එහෙනම් චිත්තය කියන්නේ ඒ දැනගැනීමේ ලක්ෂණයට. දැනගත් ආකාරයට තමයි විඥානය කියන්නේ. අන සුද්ධ සිංහලයේ කිව්වා. තවත් පැහැදිලි කරොත් චිත්තය කියන්නේ දැනගැනීමේ හැකියාවට. විඥානය කියන්නේ හැකියාව තුළින් දැනගැනීමට. එහෙනම් චිත්තේ නැමැති හැකියාවට නැත්නම් චිත්තේට අරමුණු දැනගැනීමේ හැකියාව හය ආකාරයකට ක්‍රියාත්මක නිසා තමයි ద్వාර හයක් තියෙන්නේ චක්කු සෝත ගාන જીවහා කාය මනෝ කියලා. එහෙනම් චිත්ත සහ විඥාන අතර වෙනස ඕකයි. එහෙනම් දැනගන්න නම් දැනගැනීමේ හැකියාවක් තියෙන්න ඕනේ. එහෙනම් විඥානය සකස් වෙන්න නම් ඊට කලින් චිත්තයක් තියෙන්න ඕනේ එතන. චිත්තයට තනිව දැනගන්න බෑ. චිත්තය කියන එක චෛතසික ගොඩක එකතුවක්. දැන් ඊගෙන ඉස්සරහට පරමාර්ථ ධර්ම ගැන යටතේ විග්‍රහ කරනවා. ඒ නිසා ගැඹුරට යනවා අපි එතනදී. දැන් මේ වෙලාවේ මම ගැන කතා කරන්නේ නැහැ. එහෙනම් පිටුදුනේ මේ විඥානය කියන්නේ මේ දැනගැනීම කියන එක ඒ මොහොතේදී සිද්ධ වෙන දෙයක්.
එහෙනම් විඥානික දැන් චක්කු විඥානිකමකු චක්කු විඥානී කියන එක දැන් මේ මොහොතේ දැන් ඔබට මේ බණ අහගෙන ඉන්නකොට හට ගන්නවා සෝත විඥාන. දැන් මේ හටගන්න සෝත විඥාන කියන්නේ මීට ඉස්සෙල්ලා තිබිච්ච එකකුත් නෙවෙයි. මේන් පසුව තියෙන එකකුත් නෙවෙයි. අතීතේ තිබිච්ච එකකුත් නෙවෙයි. අනාගතේ පහළ වෙන එකකුත් නෙවෙයි. වර්තමානයේ තුල හේතු ගැලපිලා මේ මොහොතේ හටගන්න එක. එහෙනම් අන්න විඥාන මේ මොහොතේ හට ගන්නවා. එහෙනම් ඒ හටගන්න සෑම විඥානයක්ම ඒ හටගත්ත චිත්තයේ ස්වභාවයට අනුකූලයි. ඒ චිත්තය අනුසයන් සහිත නම් කෙලෙස් සහිත නම් රාග දේශ මොහ සහිත නම් ඒ චිත්තය එහෙනම් ඒ සෑම දැනගැනීමක්ම විකෘති දැනගැනීමක් වෙනවා. එහෙනම් චක්කුංජ පටිච්ච රූපේච උප්පජ්ජති චක්කු විඥානං කියලා ඇහැයි රූපයයි පටිච්ච වෙලා එතනින් රූපයක් දැනගත්තා කියන විඥානියවත් චක්කු විඥානි හටගත්තාම ඒ විඥාණයට මුල්ුනේ කෙලෙස් සහිත හිතක් නම් ඒ දැනගැනීම සිද්ධ වුණේ කෙලෙස් සහිත චිත්තයකින් නම් එහෙනම් මොකද වෙන්නේ? ඒ දැනගැනීම විකෘති සාගත එකක්. එතකොට රහතන් වහන්සේටත් දැනගැනීමක් සිද්ධ වෙනවා. රහතන් වහන්සේගේ සිතේ කෙලෙස් නැහැ. කෙලෙස් අවසන්. රාග දේශ මොහ මාත්‍රයක්වත් නැහැ. එහෙනම් රාග දේශ මොහ මාත්‍රයක්වත් නැති පාරිශුද්ධ චිත්තයත් ප්‍රභාස්වර චිත්තෙන් දැනගත්තාම එතන තියෙන්නේ විපාක විඥාන අව්‍යාකෘත විපාක විඥාන විතරයි. එතන තියෙන්නේ දැනගැනීමක් විතරයි. එහි විකෘතියක් නැහැ. ඒ අතහභූත ඥාන දර්ශනයෙන් දැනගැනීමක්. ඒ නිසා රහතන් වහන්සේ යමක් දැනගත්තා නම් දැනගත්තේ එහි යථාර්ථය. යථා ස්වභාවයයි දැක්කේ. විකෘතියක් නැහැ එතන. ඒ කිව්වේ අනිච්ච රූපේ අනිච්ච වශයෙන්ම දැක්කා. නිත්‍ය වශයෙන් පේන්නේ දකින්නේ. දුක්ඛ රූපේ දුක්ඛ වශයෙන් දැක්කා. අනාත්ම රූපේ අනාත්ම වශයෙන් දැක්කා. අසුභ රූපේ අසුභ වශයෙන්ම දැක්කා. එහෙනම් රහතන් වහන්සේට අනිච්ච දුක්ඛ අනාත්ම අසුභ ලෝකේ නිත්‍ය සුඛ අත්ත වශයෙන් සුභ වශයෙන් පේන්නේ නැහැ. ඇයි ඒ? යථා අර්ථය නම් මේ සියලු සංකත අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි අසුභයි. එහෙනම් සියලු සංකත අනිච්ච නම් දුක්ඛ නම් අනාත්ම නම් අසුභ නම් යථාභූත ඥාන දර්ශනය anu අන්නේ අනිච්ච දුක්ඛ අනාත්ම අසුභ ස්වභාවය විකෘතියකින් තොරව දැකීමයි. එහෙනම් සුළු හෝ විකෘතියක් පවතිනවා නම් ඒ සුළු විකෘතිය තුලත් සත්වත්වයක් නිර්මාණය වෙනවා. අවිජ්ජා තෘෂ්ණා ඉදලා තියෙන නිසා. එහෙනම් සුළු මට්ටමකට හරි විකෘතියක් සිද්ධ වෙන්නේ කොහොමද? ඒ චිත්තසංතානෙහි අවිජ්ජා තෘෂ්ණා යෙදිලා තියෙන නිසා, අවිජ්ජා අනුසය බැහැගෙන තියෙන නිසා අරිහත් ඵලයෙන් මෙහා අවිජ්ජා භවරාග මාන අනුසයන් තොර වෙන වෙලාවක් නැහැ. විස්කම්බන විදිහට යටපත් වෙලා තියෙන චතුර්ථ ධානයේදී අවිජ්ජා අනුසය හැබැයි භවරාග අනුසයයි මාන අනුසයයි ඉදිලා තියෙනවා. ඒ නිසා භවරාග අනුසයයි මාන අනුසයයි ඉදිලා තියෙන නිසා යමෙක් චතුර්ථ ධානයේ ඉන්නවා නම් ඒ චතුර්ථ ධානයේ ඉන්න මොහොතේදී එයාට හිතෙන්නේ මම චතුර්ථ ධානයේ ඉන්නවා කියලා. ඒ ස්වභාවය පවත්වාගෙන යෑමේ ඇල්මක් තියෙනවා. ඒ ස්වභාවය පවත්වාගෙන යෑමේ ඇල්ම තමයි අර භවරාගය. මේ චතුර්ථ ධානයට පත් වෙලා ඉන්නේ මමයි කියලා ගන්න මුලාවට තමයි මානෙ කියන්නේ. අවිජ්ජානුසය යටපත් වෙලා තියෙන වෙලාවේ විස්කම්බන වශයෙන්. ඒ නිසා ආසාවක් නැගින්නේ නැහැ. ඒක ඇත්ත. ආසාවක් නැගින්නේ කෙලෙස් නැගින්නේ නැහැ. ආර උපේක්ෂාවෙන් යුක්තව ඉන්නවා. හැබැයි පූර්ණ පිරිසිදු එකක් නෙවෙයි. පිරිසිදු වෙන්න නම් මොකද්ද වෙන්න ඕන? අර මාන භවරාග අනුසයන් එක්ක අවිජ්ජානුසය සමුච්ඡේද පටිපස්සද්ද නිස්සාරණ සහ මුලින්ම නැසිලා යනවා. අන්න එදාටයි පාරිශුද්ධ ප්‍රභාස්වර හිත එතන තියෙන්නේ. එතකන් නෑ. මොකද එතකන් භවරාග එතකන් දැන් ඔය ධානයේදී චතුර්ථ ධානයේදී අවිජ්ජානුසය නොයදුනාට මානානුසයයි භවරාගානුසයයි ඉදිලා තියෙනවා. මම චතුර්ථ ධානයට සමවැදුණා කියලානේ දකින්නේ. මම තමයි චතුර්ථ ධානය පූර්ණ කළේ. එහෙම කියලා දකින්නේ. ඉතින් එතන මානානුසය ඉදිලානේ. ඉතින් ඒ නිසා මානානුසයෙන් තොරව භව මාන අවිජ්ජා මාන භවරාග අවිජ්ජා කියන අනුසයන් තොරම අවිජ්ජා මාන අවිජ්ජා මේ මාන භවරාග අවිජ්ජා කියන මේ ත්‍රිවිධ අනුසයම තොර අවස්ථාවක් නැත්නම් සිටී. ඒ අරියත් ඵල චිත්තේ විතරයි. එතනින් මෙහා හටගන්න හේතු නැහැ. යම් මොහොතක ඒ පාරිශුද්ධ චිත්තය යම් මොහොතක අපේ තියෙනවා නම් මොකද වෙන්නේ? ඒ වෙලාවේ අනුසය කෙලස් කොහෙද පවතින්නේ?
යම් කිසි මොහොතක චිත්තය ප්‍රභාස්වර වෙනවා නම් ඒ කියන්නේ ඒ වෙලාවේ රාග දේශ මොහ කෙලෙස් මාත්‍රයක්වත් නැහැ කියන එක. එහෙනම් චිත්තක්ෂණ ඔබ දන්නවා චිත්තය ක්ෂණ වශයෙන් සකස් වෙන්නේ. චිත්තක්ෂණ කියන අතීත භවංග භවංග චලන භවංග උපච්ඡේදක ඊළඟට පංචද්වාර හරි මනෝද්වාර හරි ආවර්ජන ඊළඟට ඊට අදාළ විඥාන ඊළඟට සම්පාටිච්චන සම්තිරණ ඔත්තපන යන ආදි වශයෙන් ඔය සකස් වෙලා එන්නේ. හැමතිස්සෙම චිත්ත වීතියක් හට ගන්නකොට එහි මූලය එන්නේ අතීත භවංග කියන එක. එහෙනම් භවංග අතීත භවංග කියන්නේ ඊට ඉස්සෙල්ලා චිත්ත වීතිය ගත්ත අරමුණ. එතකොට ඊට ඉස්සෙල්ලා චිත්ත වීතිය නිකලස් චිත්ත වීතියක්ද කෙලස් බර චිත්ත වීතියක්ද කියන කාරණාව මතයි අතීත භවංගයේ කුමක්ද කියලා තීරණය වෙන්නේ. නිසා ගැඹුරු දේවල් දැන් ඔය අපි ඉස්සරහට සාකච්ඡා කරන නිසා මම මේ වෙලාවේ මේ පැත්තට යන්නේ නැහැ. නමුත් අර නිරායසෙන් ඉතින් මේ පැත්තට යවෙනවා. නමුත් අපි ඔය ගැන සාකච්ඡා කරන්න ඕන වෙනම ඔය තියෙන විභංග ඔක්කොම විවරණය කරමින් බුදු පියාණන් වහන්සේ දේශනා කළ තියෙන පරිද්දෙම අපට උමනා විදිහට නෙවෙයි. ඒ නිසා අපි ගැඹුරින් ධර්මයේ එදාට දකිමු. අද මේ දහම් ව්‍යාකරණේ මේ ආකාරයෙන් විසඳගමු. එහෙනම් අපි දකින්න ඕන පින්වතුනි මේ පච්චුප්පන්න ධර්මයක් මේ විඥානය කියලා කියන්නේ. මේ දැන ගැනීම. එහෙනම් ඒ මොහොතේ ප්‍රත්‍යංගේ ස්වභාවය යම්සේද ඊට අනුකූලයි හැමතිස්සෙම ඉන් ගොඩ නැගෙන දැන ගැනීම විඥානි. දැන් උදාහරණයක් අපි දැන් නිල් පාට කණ්ණාඩියක් දාගෙන රූපය දිහා බැලුවොත් අපිට රූපේ නිල් පාටින් පෙනේ. කහ පාට කණ්ණාඩියක් දාගෙන රූපය දිහා බැලුවොත් කහ පාටින් පෙනේ. රතු පාට කණ්ණාඩියක් දාගෙන බැලුවොත් රතු පාටින් පෙනේ. එතකොට රූපේ රතු හෝ කහ හෝ නිල් හෝ කියලා පනවන්න බෑ. ඒ මොහොතේදී දාගත්ත කණ්ණාඩියේ තියෙන වෙනස අනුව තමයි අර රූපය අපිට පෙනුනේ. එහෙනම් ඒ දැන ගැනීම තුන් ආකාරයි. තුන් ආකාර උණියයි. ආකාර තුනේදී ඊට යොදිච්ච ඊට භාවිත වෙච්ච ප්‍රත්‍යංගයේ තියෙන වෙනස්කම නිසා කණ්ණාඩියත් ප්‍රත්‍යක් වශයෙන් සලකන්න පුළුවන්. ප්‍රත්‍ය කියන්නේ උපකරණ ආහාර යන ආදී වශයෙන් මේ සෑම සියලු ආකාරයෙන්ම අර්ථකථනය කරන්න පුළුවන් වචනයක්. ප්‍රත්‍ය කියන්නේ යමක් සකස් කරගන්න අවශ්‍ය කරන මූල ධර්ම ටික. ප්‍රත්‍ය කියන්නේ. එහෙනම් කණ්ණාඩියත් අයිති වෙන එතන ප්‍රත්‍යයකට. එහෙනම් අපි එතකොට රතු පාට කණ්ණාඩියක් දාගෙන බලලි ඉවරලා ලෝකේ රතු පාටයි කිව්වම හරියනවද? නිල් පාට කණ්ණාඩියක් දාගෙන ලෝකේ නිල් පාටයි කිව්වම හරියනවද? ඒ විදිහට එහෙනම් ඒ මොහොතේදී ඒ ප්‍රත්‍යයන්ට අනුකූලව හට ගන්නා වූ දැනීම ඒ ප්‍රත්‍යයන්ට අනුකූලයි හැමතිස්සෙම සමානුපාතිකයි. එතකොට එහෙනම් මෙන්න මේ ප්‍රත්‍යයන් තුල නැත්තම් මෙන්න මේ විඥානයේ හටගන්න මුල් වෙන මේ හේතු මේ මූලික හේතු තුල රාග දේශ මොහ කියන සහේතු නැත්තම් රාග දේශ මොහ කියන නැවත ලෝකයේ භවය සකස් කරන හේතු නැත්තම් විතරයි අන්නර හේතුන්ගෙන් හටගන්න විඥාණය පාරිශුද්ධ විඥානය බවට පත් වෙන්නේ. එසේ නොවන තාක්කල්ය අපිරිසිදුයි. ඇයි ඒකට මුල් වෙලා තියෙන ප්‍රත්‍යංගේ මුල් වෙච්ච ප්‍රත්‍යංගේ යම්කිසි වරදක් තියෙනවා. අවිජ්ජාන තෘෂ්ණාවෙන් තමයි ප්‍රත්‍ය ක්‍රියාත්මක උනේ. එතකොට මොකද වෙන්නේ? අවිජ්ජා තෘෂ්ණාව පවතින චිත්තයක් තුලින් තමයි විඥානය සකස් වෙන්නේ. එහෙනම් එතන නෑ පාරිශුද්ධ දැනීමක් දැන ගැනීමක්. එහෙනම් එතන තියෙන්නේම අනිවාර්යෙන් විකෘතියක්. ඒ කියන්නේ යථාභූත ඥාන දර්ශනයේ පූර්ණ නැති තත්වයකදී කිසිම කෙනෙක්ට යථා අරමුණ යථාකාරයෙන් දැනගන්න බෑ. එහෙනම් යථා අරමුණ යථාකාරයෙන් දැනගන්න ප්‍රභාසර චිත්තය කියන්නේ මොකක්ද? ඒවන් ත්‍රිපරිවට්ටන් ද්වාදසාකාර යථාභූත ඥාන දර්ශනං සුවිසුද්ධං අහෝසි කිව්ව ස්වභාවය. වට තුනකින් පූර්ණ වෙච්ච 12 ආකාර ඥාන දර්ශනයේ පූර්ණ වෙච්ච දවසටයි ප්‍රභාස්වර දැනීම තියෙන්නේ. ප්‍රභාස්වර චිත්තය කියන එක අරිහත් ඵල චිත්තය. ඊට කලින් කොයින්ද ප්‍රභාස්වර චිත්තයක්? ඇයි? ත්‍රිපරිවට්ටයෙන් පූර්ණ වෙච්ච නැති 12 ආකාර ඥාන දර්ශනයක් පහළ වෙච්ච නැති හිතක් කොහොමද යථාර්ථයේ පූර්ණ වශයෙන් දකින්නේ? යථාර්ථයේ පූර්ණ වශයෙන් දකින්න සිතට විතරයි ප්‍රභාස්වර චිත්තය කියන්නේ. කෙලස් මාත්‍රයක්වත් නැති දැන ගැනීම, පාරිශුද්ධ දැන ගැනීම. අන්න බුදු පියාණන් වහන්සේ පෙන්වා දෙනවා එහෙනම් අපට මෙන්න මේ සූත්‍ර දේශනාව ඇසුරෙන් මෙන්න මේ දෙකක් ඇසුරෙන් මේ විඥානි උපදිනවා. කතංච භික්ඛවේ දයම් පටිච්ච විඥානං සම්භෝති චක්කුංච පටිච්ච රූපේච උප්පජ්ජති චක්කු විඥානං. දැන් මෙතන චක්කු විඥානය ගැන සඳහන් කරන නිසා ඇසත් රූපයත් එකට පටිච්ච වෙන බව තමයි පෙන්වා දෙන්නේ. මේ විදිහටම කන ශබ්දය, නාසය ගන්ධය, දිව ශරීරයේ මනස, නාසය ගන්ධය, දිව රස, කය පොට්ටබ්බය, මනස ධම්ම
ඇස රූපය කන ශබ්දය නාසය ගන්ධය දිව රස කය ස්පර්ශ නැත්නම් කය පොට්ටබ්බ මනස ධම්ම මෙන්න මේ ආකාරයෙන් මේ ද්වය පටිච්ච වෙලා තමයි හැමතිස්සෙම විඥානය සකස් වෙන්නේ විඥානයක් සකස් වෙන්නේ එහෙනම් මෙතනදී දැන් උදාහරණයක් වශයෙන් පැහැදිලි කරන්නේ චක්කු විඥානය ගැනයි ඒ විදිහට දැන් එකක් ගැන පැහැදිලි කරාම ඒවන් උපසංහාතිය විදිහටම සෝත ගාන જીවහා කාය මනෝ කියන ඉතුරු විඥාන ගැන තේරුම් ගන්න ඕන එහෙනම් දැන් මෙතනදී චක්කුංජ පටිච්ච රූපයච උප්පජ්ජති චක්කු විඥානං අන්න පෙන්නන දෙනවා චක්කුං අනිච්ඡං විපරිණාමී අඤ්ඤතා භාවී මහාන මේ ඇස අනිච්චයි විපරිණාමී අඤ්ඤතා භාවී විපරිණාමයෙන් යුක්තයි කියන්නේ විනාශය කරා පෙරළෙන ස්වභාවයෙන් යුක්තයි ඒ වගේම අඤ්ඤතා භාවී අන්‍ය ස්වභාවයකටපත් වෙනවා අන්‍ය ස්වභාවයකටපත් වෙනවා දැන් මොහොතින් මොහොත මේ ඇස විපරිණාමයටපත් වෙන නිසා මොහොතින් මොහොත ජරාවටපත් වෙනවා අර අපි දැන් කුඩා කාලේදී බිලිදෙක් වශයෙන් සකස් වෙච්ච ඇහැ දැන් බලනකොට තරුණෙක් නැත්තම් මැදිවිය කෙනෙක් එහෙම නැත්තම් මහල්ලෙක් බවටපත් වෙලා එහෙනම් මොහොතින් මොහොත ඇහැ අන්‍ය භාවයකට පරිවර්තනය වෙනවා එහෙනම් ඇස හැම විටම දැන් යම්කිසි රූපයක් දකින්න පටන් ගන්න මොහොතේදී පවතින ඇස නොවේයි ඒ රූපේ දැකලා අවසන් වෙනකොට තියෙන්නේ දැන් අපිට හිතෙන්නේ වුණාට එකම ඇහැකින් එකම රූපයක් දැක්කා කියලා ඇහැ ඒකාකාරව පවතින්නෙත් නෑ අවිපරිණාමීයව රූපේ ඒකාකාරව පවතින්නෙත් නෑ අවිපරිණාමීයව ඒක තමයි මේ බුදු පියාණන් වහන්සේ දැන් මෙන්න මේ සූත්‍ර දේශනාවලින් අපට පෙන්වා දෙන සත්‍ය ඔන්නෝම බුදු පියාණන් වහන්සේ දැන් අපට පෙන්වා දෙනවා චක්කුංච පටිච්ච රූපේච උප්පජ්ජති චක්කු විඥානං චක්කුං අනිච්ඡං විපරිණාමී අඤ්ඤතහ භාවී ඒ වගේම රූප අනිච්චා විපරිණාමිනෝ අඤ්ඤතා භාවිනෝ මේ විදිහට මහාන රූපයත් අනිච්චයි විපරිණාම ස්වභාවයෙන් යුක්තයි අන්‍ය භාවයකට පරිවර්තනය වෙනවා එහෙනම් ඇසත් අනිච්චයි මොහොතින් මොහොත විනාශය කරා පරිවර්තනය වෙමින් මරණය කරා ළඟා වෙමින් අන්‍ය භාවයකටපත් වෙනවා රූපයත් අනිච්චයි මොහොතින් මොහොත විනාශය කරා පරිවර්තනය වෙමින් පෙරළෙමින් මරණය කරා ළඟා වෙමින් අන්‍ය භාවයකටපත් වෙනවා ඉත්තේතං ද්වයං චලංචේව භ්‍යන්තංච ඉත්තේතං ද්වයං චලංචේව භ්‍යතංච අනිච්ඡං විපරිණාමී අඤ්ඤතහ භාවී චක්කු විඥානං අනිච්ඡං විපරිණාමී අඤ්ඤතා භාවී එහෙනම් මෙන්න මේ ආකාරයෙන් මොහොතින් මොහොත චලනීය වන විනාශය කරා පරිවර්තනය වෙන මේ ඇස සහ මේ රූපය එකට එකක් පටිච්ච වෙලා සකස් වෙච්ච චක්කු විඥානය කියලා කියන්නේ අනිච්ච ලක්ෂණයෙන් යුක්ත අනිච්ච හේතුඵල වශයෙන් සකස් වෙච්ච විපරිණාමය කරා විනාශය කරා පරිවර්තනය වෙමින් මරණය කරා ළඟාවන අන්‍ය භාවයකට පත්වන මොහොතින් මොහොත අන්‍ය භාවයකට පත්වන ස්වභාවයක් ධර්මයක්. ආයෙ ගැන සැකයක් නැහෙනි. ඒක පැහැදිලිව පේනවනි. එහෙනම් අන්න බුදු පියාණන් අපට පෙන්වා දෙනවා යෝපි හේතු යෝපි පච්චයෝ චක්කු විඥානස උප්පාදාය සෝපි හේතු සෝපි පච්චයෝ අනිච්චෝ විපරිණාමී අඤ්ඤතා භාවී යම් යම් හේතුවක් නිසා චක්කු විඥානයේ හටගත්තේද ඒ හේතු සියල්ල අනිච්චයි විපරිණාම ලක්ෂණෙන් යුක්තයි අන්‍ය ස්වභාවයකට අන්‍ය භාවයකට පත්වන සුළුයි අනිච්ඡං කෝපන භික්කවේ පච්චයං පටිච්ච උප්පන්නං චක්කු විඥානං කුතෝ නිච්ඡං භවිස්සති මෙසේ අනිච්ච වූ ප්‍රත්‍යංගෙන් උපදින චක්කු විඥානය ඒ කියන්නේ ඇසත් අනිච්ච නම් විපරිණාම නම් විපරිණාමීය ස්වභාවයෙන් යුක්ත නම් අඤ්ඤතා භාවයට අන්‍ය භාවයකට පත් වෙනවා නම් අඤ්ඤතා භාවී ඒ වගේම රූපයත් අනිච්ච නම් විපරිණාමයෙන් යුක්ත නම් එයත් අන්‍ය භාවයකට පත් වෙන සුළු නම් එහෙනම් ඒ දෙක පටිච්ච වෙලා සකස් වෙච්ච චක්කු විඥානය කොතෝ නිච්ඡං භවිසති කොහොමද නිච්චයි කියලා සලකන්නේ කියලා බුදු පියාණන් වහන්සේ අපෙන් අහනවා. එහෙනම් අපි මේ දැනගන්නා වූ සෑම දැනගැනීමක්ම අනිච්චයි
ඒකයි අරිහතුන් වහන්සේට පවා සංකත දුක්ඛයෙන් නිදහස් වෙන්න බැරි. සම්මුතික වශයෙන් පනවන අරිහතුන් වහන්සේ කියන ස්වභාවය. මොකද අරිහතුන් වහන්සේට විපාක වශයෙන් මුණ ගැහෙන්නේ අනිච්ච ඇහැක්මයි, අනිච්ච රූපයක්මයි, අනිච්ච චක්කු විඥානයක්මයි. දැන් මෙතන දේශනා කරේ නෑනේ එහෙම නෑ කියලා. එහෙනම් අරිහත් ඵලෙන් එහා පැත්තට තියෙන දුක අන්නර සංකත දුක්ඛය රාග දේශ මොහ දැන ගැනීමක් නෑ. යථා ස්වභාවය දැනගන්නවා. හැබැයි යථා ස්වභාවය අනිත්‍යයි, දුක්ඛයි, අනාත්තයි, අසුභයි. එහෙනම් රහතන් වහන්සේ දැනගන්නේ අනිත්‍ය රූපයක්. නිත්‍ය රූපයක් නෙවෙයි. අරිහත් ඵලයටපත් වුණා කියලා නිත්‍ය රූපයක් පේන්න ගන්නෑ. අරිහත් ඵලයේදී තමයි අනිත්‍ය රූපේ අනිත්‍ය ආකාරයෙන්ම දකින්නේ. එහෙනම් ඉතින් මෙහා ඉන්නට තියෙන ප්‍රශ්නේ මොකද්ද? එතනින් මෙහා ඉන්නට තියෙන ප්‍රශ්නේ තමයි අනිත්‍ය රූපේ නිත්‍ය වශයෙන් උත් පේනවා. අවිජ්ජායන් තෘෂ්ණාවෙන් පටිසමුපාදේ ක්‍රියාත්මක වෙද්දී. අනිත්‍ය රූපේ නිත්‍ය වශයෙන් පේනවා. දුක රූපේ සුඛ වශයෙන් පේනවා. අනත්ත් රූපේ අත්ත් වශයෙන් පේනවා. අසුභ රූපේ සුභ වශයෙන් පේනවා. ඔන්න විපල්ලාස. එහෙනම් අරිහතුන් වහන්සේගේ දැන ගැනීම තුළ මොනවද නැත්තේ? විපල්ලාස නැහැ මිසක්. අරිහතුන් වහන්සේ දැනගන්නේ අනිත්‍ය රූපයමයි. අනිත්‍ය සද්දේමයි, අනිත්‍ය ගන්ධේමයි, අනිත්‍ය රසේමයි, අනිත්‍ය ස්පර්ශේමයි, අනිත්‍ය ධම්මමයි. එකෙන් වෙනසක් නැහැ. ඒ නිසා රහතන් වහන්සේටත් අරිහතුන් වහන්සේටත් සංකත දුක්ඛයෙන් ගැලවීමක් නැහැ. පරිනිර්වාණයෙන් මෙහා. එහෙනම් පරිනිර්වාණය පමණයි සදාතනික සැපය. අරිහත් ඵල ලාභී රහතන් වහන්සේ කෙනෙකුත් සැප විඳිනවා කියලා ගත්තොත් ඒක වැරදි. මොකද එහෙම පණවන්න කෙනෙක් නෑ සැප විඳිනවා කියලා එතන. ඒ නිසා තමයි අවේදිත නිර්වාණය කිව්වේ. නිර්වාණය විඳින්නෙක් නොමැත. මම නිවන් සැප විඳිනවා කියලා එහෙම කෙනෙක් නෑ. අර අරිහත් ඵලයෙන් පසුව පරිනිර්වාණයෙන් මෙහා පවතින සංකත ස්වභාවය තුලත් ඒ සංකත දුක්ඛ උරුමයි උන්වහන්සේට. සම්මුතික වශයෙන් අප පනවන අරිහතුන් වහන්සේ. එහෙමතු පරමාර්ථ වශයෙන් අරිහතුන් වහන්සේ කෙනෙක් පනවන්නේ නැහැ. ලෝක විවහාරයට ගරු කරන්න කියලා බුදු පියාණන් වහන්සේ මෙතන දේශනා කරේ. එහෙනම් ලෝක විහාරය අපිට අරිහතුන් වහන්සේ කෙනෙක් පනවන්න වෙනවා නාමික වශයෙන්. හැබැයි පරමාර්ථ වශයෙන් පනවන්න දැනක් නැහැ. මොකද අරිහතුන් වහන්සේ කියන්නේ රූප වලටද, චෛතසික වලටද, චිත්ත වලටද? අරිහතුන් වහන්සේ කියන්නේ රූපස්කන්ධයටද, වේදනාස්කන්ධයටද, සංඥාස්කන්ධයටද, සංකාරස්කන්ධයටද, විඥානස්කන්ධයටද? කවුරු හරි කෙනෙක් පංචස්කන්ධයට අරිහතුන් වහන්සේ කිව්වොත් වැරදීනේ. ඒ බව පේනවනේ හොඳටම නුවණින්. එහෙනම් සම්මුතික වශයෙන් එහි පවතින අර සම්මා ඥානයන්ගේ ක්‍රියාකාරීත්වයේ ස්වභාවයේ ස්වરૂපයට අපි අරිහතුන් වහන්සේ කිව්වා මිසක් අරිහතුන් වහන්සේ කියලා පුද්ගලයෙක් පනවන්න බෑ අපට. ගැඹුරින් දකින්න ධර්මයේ. ලෝකයා එහෙම දකින්නවා ඉතින්. ලෝකයාට එහෙම එකක් පේනවා. මොකද ලෝකයා පරමාර්ථ ධර්ම දකින්නේ නැතිකොට. එහෙනම් පින්වතුනි දැන් ඔන්න බලන්න නුවණින් එතනින් කල්පනා කරලා නුවණින් බලන්න. එහෙනම් ඇස අනිත්‍ය නම් විපරිණාම ධම්ම නම් අඤ්ඤතා භාවයකට එහෙම නැත්නම් අන්‍ය භාවයකට පත්වන සුළු නම් රූපයත් අනිත්‍ය නම් විපරිණාම ධම්ම නම් අන්‍ය ස්වභාවයකට පත්වන සුළු නම් එහෙනම් මේ දෙක පරිච්ඡ වෙලා එකට එකක් හේතුඵල වශයෙන් ගැළපීලා ස්පර්ශ වෙලා එයින් හටගත්තා වූ දැනගැනීමේ චක්කු විඥානේ කොහොමද නිත්‍ය විඥානය බවට පත් වෙන්නේ? එහෙනම් කොහොමද ඒ චක්කු විඥානය ඒ තුනම අනිත්‍ය නම් දැන් බලමු එතනින් එහාට මොකද්ද කියන්නේ කියලා බුදු පියාණන් වහන්සේ. ඔන්න දැන් අපිට එතෙන්ටකම් පැහැදිලිනේ. එහෙනම් දැන් ඔන්න බුදු පියාණන් වහන්සේ අහනවා එහෙනම් මෙතන නිත්‍ය වූ චක්කු විඥානයක් හටගන්නේ කොහොමද? හටගන්නේ හටගන්න හේතු නැහැ. එහෙනම් යාකෝ භික්ඛවේ ඉමේසං තින්නම් ධම්මාන සංගති සම්නිපාතෝ සමවාය ඔන්න තව වැදගත් තැනක් පෙන්වා දෙනවා. එහෙනම් මේ අනිත්‍ය ධර්ම තුන එකට එකක් මොනවද වෙන්නේ? සංගති එකට එකක් ගෑවිලා සම්නිපාතෝ සමවායෝ එකට එකක් මුණ ගැහිලා එකට එකක් සමාගම් වෙලා එකට එකක් මිශ්‍ර වෙලා ඒකෙවි තින්න සංගතිය පස්සෝ කියන අවස්ථාව. මේ චක්කු ඇහත් රූපයත් චක්කු විඥානයත් මෙන්න මේ තුන ඒක රාශී වෙලා ඒකයි කිව්ව යාකෝ භික්ඛව ඉමේසං තින්නම් ධම්මාන සංගති සම්නිපාතෝ සමවායෝ කියලා. එහෙනම් මේ තුන එකට මුණ ගැහිලා එකට ඒක රාශී වෙලා හැදෙනවා මොකද අයං උච්චති චක්කු සම්පස්සෝ. එහෙනම් මෙන්න මේ තුන එකට මුණ ගැහෙන අවස්ථාවේදී සකස් වෙන චක්කු සම්පස්සේ. එහෙනම් ඇහත් රූපයත් චක්කු විඥානයත් එකට මුණ ගැහෙන තැන චක්කු සම්පස්සේ හට ගන්නවා.
චක්කු සම්පස්සෝපි අනිච්චෝ විපරිණාමී අඤ්ඤතා භාවී. එහෙනම් මේ චක්කු සම්පස්සයත් අනිච්චයි විපරිණාමීය ලක්ෂණෙන් යුක්තයි. එයත් අන්‍ය භාවයකට පත්වන සුළුයි. යෝපි හේතු යෝපි පච්චයෝ චක්කු සම්පස්ස උප්පාදාය සෝපි හේතු සෝපි පච්චයෝ අනිච්චෝ විපරිණාමී අඤ්ඤතා භාවී අනිච්ඡං කෝපන වික්කවේ පච්චයන් පටිච්ච උප්පන්නෝ චක්කු සම්පස්සෝ කුතෝ නිච්චෝ භවිස්සති. දැන් ඇහත් අනිච්ච නම් රූපයත් අනිච්ච නම් චක්කු විඥානයත් අනිච්ච නම් එහෙනම් ඒ තුනේ සමவாயෙන් ඒ තුනේ ගැළපීමෙන් ඒ තුනේ මුණ ගැහිමෙන් ඒක රාශී වීමෙන් ගොඩනැගෙන චක්කු සම්පස්සය නිච්ච වෙන්නේ කෙසේද කියලා බුදු පියාණන් වහන්සේ ප්‍රශ්න කරනවා. එන අපිට පැහැදිලි ඇහත් දැන් අපි එහෙම ගත්තොත් ඇහත් ගින්දර නම් රූපයත් ගින්දර නම් ඇහැයි රූපය කියන මේ ගින්දර දෙකම එකට එකතු වුනහම එතනින් හටගන්නේ දිය ධාරාවක් නෙවෙයි. ඇහත් ගින්දර ජාලාවක් නම් කනත් ගින්දර ජාලාවක් නම් මේ සමානයි ඇහත් ගින්දර ජාලාවක් නම් රූපයත් ගින්දර ජාලාවක් නම් ඇහැයි රූපයයි එකට මුණ ගැහෙනකොට නැත්තම් මේ ගිනි ජාලා දෙක එකට එකතු වුනහම එතන තනි ගිනි ජාලාවක් නිර්මාණය වෙලා පේනවා. දැන් ඒක ඇවිල්ලා කවුරු හරි කිව්වොත් හරියනවද මේක මේ ජල ධාරාවක් අපිට පේන්නේ කියලා. ඇහත් ගින්දර නම් රූපයත් ගින්දර නම් ඒ දෙකේ සමவாயෙන් නිර්මාණය වෙන්නේ අනිවාර්යයෙන්ම ගිනි ජාලාවක්මයි. එහෙනම් ඒක තමයි චක්කු විඥානය කිව්වේ. එහෙනම් ඇහත් අනිච්ච නම් රූපයත් අනිච්ච නම් ඒ දෙකේ සමவாயෙන් කරාසී වීමෙන් කොට නැගින්නේ චක්කු විඥානය නම් එහෙනම් ඒකාන්තයෙන් චක්කු විඥානය අනිච්චයි. ඒ අනිච්චයි කියන්නේ මොකද්ද කියලා ඔබ දන්නවා. කර්මානුරූපවයි සකස් වෙලා තියෙන්නේ අවිජ්ජා තෘෂ්ණාවන්ගේ ඵලයක් වශයෙන්. විපාක වශයෙන් නමුත් ඉදප්පච්චේතා වශයෙන් නමුත් දෙආකාරයටම චක්කු විඥාන සකස් වෙනවා. විපාක වශයෙන් පහළ වුණාම අපි කියන ඒවට විපාක විඥාන අව්‍යාකෘත කියලා. ඉදප්පච්චේතා වශයෙන් සකස් වුණාම ඒවට කියනවා කුසල අකුසල යනාදි වශයෙන්. කුසල අකුසල විපාකයක් තියෙනවා අව්‍යාකෘත. ඒ ගැන වෙනම සාකච්ඡා කරමුකෝ. අනාගතයේදී ඔක්කොම එක කොටේ දේශනා කරන්න බෑ. එතකොට එහෙනම් අන්න නුවණින් දකින්න ඕන ඔබ. එහෙනම් චක්කු විඥානය කියලා කියන්නේ අනිච්චයි. එහෙනම් ඊට පස්සේ බුදු පියාණන් වහන්සේ අපෙන් අහනවා එහෙනම් ඇසත් අනිච්ච නම් රූපයත් අනිච්ච නම් චක්කු විඥානයත් අනිච්ච නම් මේ තුනේ සමவாயෙන් නිර්මාණය වෙච්ච ඒක රාශී වීමෙන් සකස් වෙච්ච චක්කු සම්පස්සේ කියන අවස්ථාව කොහොමද නිච්ච වෙන්නේ? එහෙනම් ඒකත් අනිච්චයි. එහෙනම් ඇහත් ගින්දර ගොඩක් නම් ඇහත් ගිනි ජාලාවක් නම් රූපයත් ගිනි ජාලාවක් නම් ඇහැයි රූපය කියන ගිනි ජාලා දෙකම එකට මුණ ගැහුණාම ගොඩ නැගෙන චක්කු විඥානය කියන්නේ ගිනි ජාලාවක් නම් එහෙනම් මේ තුනේ මුණ ගැහිමෙන් සකස් වෙලා තියෙන මෙතන ගිනි ජාලාවක් මිසක් දිය ධාරාවක් නෙවෙයි. එහෙනම් අන්නේ අනුසාරයෙන් මේ ධර්මයේ දකින්න ඕන. එපමණක් නොවේ. උන්වහන්සේ පෙන්වා දෙන්නේ මොකද? යම් යම් හේතුවක් අනිච්ච නම් එහෙනම් ඒ හේතුවෙන් සකස් වන සියල්ලත් අනිච්චයි කියලා. අනිච්ච ධර්මයන්ගෙන් නිච්ච ධර්මයක් සකස් වෙන්නේ නැත. ඒ අබබ්බෝකාතුන් අහේතුක එහෙම වෙන්නේ නැහැ. අබබ්බෝකාතුන් අභව්‍යයි. වෙන්නේ නැති බව තමයි බුදු පියාණන් වහන්සේ පෙන්වා දෙන්නේ මේ. එහෙනම් අන්න එතනින් නතර නොවි උන්වහන්සේ අපට පෙන්වා දෙනවා. පුට්ටෝ භික්කවේ වේදේති පුට්ටෝ චේතේති පුට්ටෝ සංජානති ඉත්තේතේපි ධම්මා චලා චේව ව්‍යතාච අනිච්චා විපරිණාමිනෝ අඤ්ඤතා භාවිනෝ. දැන් එහෙනම් මෙන්න මේ විදිහට පෙන්වා දෙනවා බුදු පියාණන් වහන්සේ. යමක් අනිච්ච නම් විපරිණාම ස්වභාවයෙන් යුක්ත නම් අන්‍ය භාවයකට පත්වන සුළු නම් ඒ සියලු ධර්ම තුලින් සකස් වෙන්නේම මෙන්න මේ කිව්ව චලතෝදී කිව්ව චලනීය වෙන ධර්ම, ව්‍යසනයට පත්වන ධර්ම, විනාශය අත්කර දෙන ධර්ම, අන්න ආකාරයකට පත් වෙලා දුකක් මුරුම කරලා දෙන ධර්ම. මෙසේ මේ ඇසද සැලෙන්නේය, ඊළඟට රූපේද සැලෙන්නේය, ඇසද සැලෙන්නේ විනාශ වන්නේය අනිච්චය, රූපේද සැලෙන්නේ විනාශ වන්නේ අනිච්චය, චක්කු සම්පස්සේ චක්කු විඥානයේද සැලෙන්නේය
විනාශ වන්නේය අනිච්චය චක්කු සම්පස්සේද සැලෙන්නේ විනාශ වන්නේ අනිච්චය එහෙනම් චක්කු සම්පස්සෙන් හට ගන්නා වූ චක්කු සම්පස්සජ වේදනා ගැනත් කුමක් කියනුම කුතෝ නිච්ඡම් භවිෂති එහෙනම් චක්කු සම්පස්සජ වේදනා හේවත් මෙන්න මේ සියල්ලෙන් සකස් වන වේදනාව සුඛ වේදනා දුක් වේදනා දුක්ඛ සුඛ වේදනා යන සියලු වේදනා ත්‍රිවිධ වේදනා කෙසේ නිච්ච වන්න දේ සියල්ලත් අනිච්චයි. එහෙනම් මෙන්න මේ විදිහට ඇස සැලෙන්නාහුය රූපේ සැලෙන්නාහුය චක්කු විඥානේ සැලෙන්නාහුය චක්කු සම්පස්සේ සැලෙන්නාහුය චක්කු සම්පස්සජ වේදනා සැලෙන්නාහුය සැලෙන්නා කියන චලාගෙන කම්පා වෙනවා ශෝකයෙන් දුකෙන් කම්පා වෙනවා කම්පා වෙනවා එහෙනම් ඒ කම්පාව නතර කරන්න බෑ කම්පාව පවතින්නේ මොකක් නිසාද අවිජ්ජා තෘෂ්ණා නිසා මේ රූප වේදනා සංඥා සංකාර විඥාන මමයේ මගේ කියන මෙන්න මේ අනවබෝධය නිසා කම්පාව ඇති වෙන හිතේ මේ කිවි හිත කම්පා වෙනවා කියලා සුද්ධ සිංහලෙන් එහෙනම් කම්පාවක් නැති අකම්පය අරිහත් ඵල සමාධියට සමවැදිච්ච අරිහතුන් වහන්සේට අකම්පය අරිහත් ඵලයටපත් වෙච්ච ඒ චිත්ත සමාධියට පත් වෙච්ච අරිහතුන් වහන්සේට විතරයි අනිත් සියලුම දෙනාට අඩු වැඩි වශයෙන් කම්පාව පවතින අවිජ්ජා තෘෂ්ණා පවතින තුරු එනයි කම්පාව යනු කෙලෙස් වලටම නම චලතෝති කියලා අපි ඔය ධර්මයේ පෙන්වලා තියෙනවා ව්‍යතංච කියන්නේ විනාශ වෙන සුළුයි චලතෝති චලංචේව කිව්වේ සැලෙන ස්වභාවයෙන් යුක්තයි ව්‍යතංච කියන්නේ විනාශ වෙන ස්වභාවයෙන් යුක්තයි දැන් එක ගැඹුරෙන් බලන්න ඕනේ එතකොට සැලෙනවා කිව්වේ මේ ලෞකික අර්ථයෙන් හෙල්ලෙනවා එහෙම කියන අර්ථයෙන් නෙවෙයි විනාශ වෙනවා කිව්වෙත් මේ ලෞකික අර්ථයෙන් විනාශ වෙනවා කියන අර්ථිනුත් නෙවෙයි ඊට වඩා ගැඹුරු අර්ථයකින් සැලෙනවා කිව්වේ කෙලෙස් වලට කෙනෙක්ගේ චිත්තසංතානයේ කෙලෙස් ඇති වෙන්නේ කෙනෙක්ගේ චිත්තසංතානයේ චලනය වෙන්නේ කම්පා වෙන්නේ කෙලෙස් නිසා පුට්ටස්ස ලෝක ධම්මේහි චිත්තං යසන කම්පති අශෝකං විරජං කේමං ඒතම් මංගල මුත්තමා මේ අෂ්ටලෝක ධර්මය නින්දා ප්‍රශංසා ලාභ අලාභ යසායස දුක සැප කියන මෙන්න මේ අෂ්ටලෝක ධර්මයේ ඉස්සරහා කම්පා නොවෙන්නේ කාගේ සිතද අරිහතුන් වහන්සේගේ සිත අනිත් සියලුම දෙනාගේ සිත කම්පා වෙනවා දැන් අපි මේ ධර්මයේ දැක්කේ නැතුණා අපි යනවා බලහත්කාරයෙන් මේ චලනේ නවත්තා එහෙම පුළුවන්ද එහෙම කවදාවත් මේක වෙන්නේ නැති වැඩක් ඒකෙවි දැන් ඔන්න ඔය අපිට කියනවා මේ අෂ්ටලෝක ධර්මයෙන් කම්පා නොවි ඉන්න කියලා. පුළුවන් වැඩක්ද මේ කියන්නේ? අෂ්ටලෝක ධර්මයෙන් කම්පා නොවීම යනු අවිජ්ජා තෘෂ්ණා දුරු වීමේ ඵලයයි. අරිහත් ඵල චිත්තය. අරිහත් ඵල චිත්තයෙන් මෙහා කෙනෙක්ට පුළුවන් ද අෂ්ටලෝක ධර්මයෙන් කම්පා නොවි ඉන්න. රූපය මමය මගේ කියන විපල්ලාස පවතින තුරු රූපය වේදනාව සංඥාව සංකාර විඥාන කියන මේ පංච උපාදානස්කන්ධය මමයේ මගේ කියන අවිජ්ජා තෘෂ්ණාව පවතින තුරු ඒ චිත්තේ කම්පා නොවන මොහොතක් ඔබට හොයාගන්න පුළුවන්. කවුරු හරි එහෙම මොහොතක් තියෙනවා කියලා කියනවනම් ඒක බොරුවක් මුසාවක් විතරයි. එහෙම වෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේගේ දහම උන්වහන්සේ පෙන්වා දෙන්නේ අසිරිමත් වූ මහා අවබෝධයෙන්. උන්වහන්සේ පෙන්වා දුන්නානේ. දැන් මේ පෙන්ලා දීලා තියෙන්නේ. ඒ අනිච්චයි. රූපය අනිච්චයි. චක්කු විඥානයත් අනිච්චයි චක්කු සම්පස්සයත් අනිච්චයි එහෙනම් චක්කු සම්පස්සජ වේදනාත් අනිච්චයි එහෙනම් මෙන්න මේ අනිච්ච වූ රූප වේදනා සංඥා මෙන්න මේ අනිච්ච වූ ඇස රූපේ චක්කු විඥානි චක්කු සම්පස්සජ වේදනා ඔය විදිහටම 30 පොළ නැත්තම් පංච උපාදානස්කන්ධය කෙරේ තෘෂ්ණාව තියෙනකම් ඒ සිතට ඒ හැ නිසා ඒ කන නිසා ඒ නාසය දිව ශරීරය මනස නිසා චලනයක් ඇති වෙන්නේ නැද්ද? චලනයක් ඇති වෙන්නේ නැහැ කියලා කියන්නේ එහෙනම් ඒ සිතේ කෙලෙස් නැගෙන්නේ නැහැ කියන්නේ. එහෙනම් මෙන්න මේ සියල්ල අවිජ්ජාවෙන් තෘෂ්ණාවෙන් මම මගේ කියලා හිතාගෙන ඉන්න තාක්කල් ඇස විපරිණාමයටපත් වෙනකොට අන්‍ය භාවයකටපත් වෙනකොට මොකද වෙන්නේ? ඇස නිසා කම්පාව හටගන්න. රූපය මම මගේ කියන අවිජ්ජා තෘෂ්ණා පවතින තුරු රූපය කෙරේ ඇල්ම පවතින තුරු රූපය අන්‍ය විපරිණාමයටපත් වෙනවා අන්‍ය භාවයකටපත් වෙනවා මොකද වෙන්නේ? රූපේ නිසා කම්පාව හට ගන්නවා චලන වෙනවා හිත.
එහෙනම් මේ විදිහටම චක්කු විඥානීය විපරිණාමයට පත් වෙනකොට අන්‍ය භාවයකට පත් වෙනකොට හිත චලනය වෙනවා, කම්පා වෙනවා. මේ විදිහට නුවණින් බලන්න එහෙනම් මේ ඇස කන නාසය දිව ශරීරය මනස රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම යන ආදී වශයෙන් මේ 30 පොළම අනිත්‍ය නම් විපරිණාම ධම්ම නම් අන්‍ය භාවයකට පත්වන සුළු නම් එහෙනම් මේ සියල්ල කෙරෙහි පවතින අවිජ්ජා තෘෂ්ණාව නිසා හිතේ හැම මොහොතකම පවතින්නේ චලනය වීම. සැලෙනවා, කම්පා වෙවි ඉන්නේ. කම්පාව දුකක් නේ. කම්පාව වැඩි වුණාම සොක්කුලා ওই පපුවත් හිර වෙලා මැරෙන්නේ. කම්පාව වැඩි වුණාම දැන් ගෙදර කෙනෙක්ට දුකක් හටගන්න, ගෙදර කෙනෙක්ට ව්‍යසනයක් ඇති වුණා කියලා දැන් කොහෙන් හරි දුරකථන ඇමතුමක් ආවොත් බනහමින් ඉන්නකොට කම්පා වෙන්නේ නැද්ද හිත? කම්පා වෙනවා. ඇයි ඒ පුද්ගලයා හෝ ඒ කෙනා හෝ ඒ කවුරු හරි ඒ පණිවිඩයට අදාළ කෙනා ගැන ඇල්මක් තියෙන නිසා. එක්තරා අවස්ථාවක චුන්ද කියන මහරහතන් වහන්සේ බේලුවගාම කියන සූත්‍රය මට මතක හැටියට අපගේ අසිරිමත් වූ ශාන්තිනායක සම්මා සම්බුදු පියාණන් වහන්සේ දැන් වැඩ ඉන්නවා ජේතවනාරාමේ. බේලුවගාම කියන ග්‍රාමයේදී ගමේ නම වැරදි නම් සමා වෙන්න, මට මතක හැටියට මම මේ සඳහන් කරන්නේ නම ගම ඉතින් නිවැරදි කරගන්න පුළුවන්. මම මේ දහම් කාරණා මතු කරන්න උත්සාහ ගන්නේ. අපගේ අසිරිමත් වූ සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ අග්‍ර ශ්‍රාවක මහ උතුමන් වහන්සේ සාරිපුත්තයන් වහන්සේ පරිනිර්වාණයට පත් වෙන ගමේදී සාරිපුත්තයන් වහන්සේගේ ඒ ශරීරය දවලා ආදාහනය කරලා ඒ උතුම් භස්මාවශේෂ මුට්ටියකට එහෙම නැත්නම් යම්කිසි ආකාරයක භාජනයකට දාගෙන බොහොම ගෞරවයෙන් යුක්තව චුන්ද කියන මහරහතන් වහන්සේ නොහොත් අපගේ සාරිපුත්තයන් වහන්සේගේ සහෝදරයෙක්, උන්වහන්සේට සහෝදරයෝ 5 දෙනෙක් හිටියා. ඒ එක සහෝදරයෙක් උන්වහන්සේත් මහරහත් භාවයට පත් වෙන උතුම් වූ මහා රහතන් වහන්සේ නම. චුන්ද මහරහතන් වහන්සේ තමන් වහන්සේගේ සම්මුතික වශයෙන් ගත්තොත් වැඩිමාල් සහෝදරයාගේ භස්මාවශේෂ සම්මුතික වශයෙන් කොහොම ගත්තත්, ගිහි භාවයෙන් ගත්තත්, පැවිදි භාවයෙන් ගත්තත් වැඩිමහල් සහෝදරයාගේ, මොකද භාග්‍යවතුන් වහන්සේ කියන තොපගේ වැඩිමහල් සහෝදරයා අග්‍ර ශ්‍රාවක සාරිපුත්තයන් වහන්සේ කියලා භික්ෂූන්ට. ඒ නිසා චුන්ද හාමුදුරුවන්ගේ සම්මුතික වශයෙන් පවුලේ සමාජිකත්වයේ බැලුවත් උන්වහන්සේගේ වැඩිමහල් සහෝදරයා, ශාසනයේ වැඩිමහල් භාවය බැලුවත් උන්වහන්සේගේ වැඩිමහල් සහෝදරයා, උන්වහන්සේගේ භස්මාවශේෂ රැගෙන බොහොම ගෞරවයෙන් යුක්තව බුදු පියාණන් වහන්සේ ගාවට වැඩම කරනවා. වැඩම කරලා බුදුරජාණන් වහන්සේට බොහොම ගෞරවයෙන් මේ ඔබ වහන්සේගේ අග්‍ර ශ්‍රාවක සාරිපුත්තයන් වහන්සේගේ භස්මාවශේෂ කියලා බුදුරජාණන් වහන්සේට භස්මාවශේෂ භාජනය දෙනවා ධාතුන් වහන්සේලා. බුදු පියාණන් වහන්සේ ඒ භස්මාවශේෂ භාජනය අතේ තියාගෙන කියනවා, මහාන මේ භස්මාවශේෂ මාගේ අග්‍ර ශ්‍රාවකයන්ගේ සාරිපුත්තයන් වහන්සේගේ ඖරස බුද්ධ පුත්‍රයාගේ. භාග්‍යවතුන් වහන්සේට පසුව ධර්ම චක්‍රය භාග්‍යවතුන් වහන්සේට පමණක් දෙවෙනි වන ආකාරයෙන් යමෙක් ප්‍රවර්තනය කළා නම් ඒ මගේ සාරිපුත්ත අග්‍ර ශ්‍රාවකයන් වහන්සේ, මේ මගේ ඖරස බුද්ධ පුත්‍රයා. මේ මහාන මේ වගේම මගේ තවත් ශ්‍රාවකෙක් හිටියා, ဒုတိ ය ශ්‍රාවක මොග්ගොල්ලාණන් වහන්සේ. මේ සාරිපුත්ත මොග්ගොල්ලාණ කියන්නේ මගේ අත් දෙක වගේ. සාරිපුත්ත කියලා කියන්නේ මගේ දකුණු අත, මොග්ගොල්ලාණ කියන්නේ මගේ වම් අත. මහා වෘක්ෂයක් ගත්තොත් මේ වෘක්ෂයේ සාරවත්ම අතු දෙක මේ. මහාන මේ අතු දෙකම දැන් කඩාගෙන වැටලා තියෙනවා. මොකද ඒ වෙනකොට දෙදෙනා වහන්සේ පරිනිර්වාණයට පත් වෙලා සාරිපුත්ත මොග්ගල්ලාණ උත්තමයන් දෙදෙනා අග්‍ර ශ්‍රාවකයන් වහන්සේ සහ ဒုတိ ය ශ්‍රාවකයන් වහන්සේ. බුදුරජාණන් වහන්සේ කියනවා, මහාන මේ ශාසනයේ නැවති මහා වෘක්ෂයේ මේ මහා සාරවත් මේ මහා වෘක්ෂ අතු දෙක දැන් කඩාගෙන වැටලා ඉවරයි. භාගතුන් වහන්සේට මහා පාඩුවක් සිද්ධ වෙලා තියෙනවා. මොකද තථාගතයන් වහන්සේගේ ධර්මය ලෝකේ පතුරවන්නට අප්‍රමාණ මෙහෙවරක් කරපු උත්මයෝ දෙදෙනෙක්. ඒ විතරක් නෙවෙයි, උන්වහන්සේලා දෙදෙනා වැඩ හිටියා නම් තවත් බොහෝ කාලයක් මේ ශාසනය පවත්වන්නට අවශ්‍ය කරන ඒ මහා ශ්‍රාවක බල මහිමය ලැබෙනවා. එහෙම දේශනා කළා
බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහාන සියල්ල අනිච්චයි. සාරිපුත්ත මොග්ගලාන උත්තමයන් දෙදෙනාත් ඒ අනිච්චත් බවක් පරිහරණය කළේ. තථාගතයන් වහන්සේ පෙන්නනවා යමෙක්ට මහානවම ආත්ම භාවයක් පනවනවා නම් ඒ ආත්ම භාවය පනවන්නේ අරිහතුන් වහන්සේ නමකට විතරයි කියලා. ඒ අර්ථයෙන් ඒ කිව්වේ ආත්ම භාවයක් කියලා කිව්වේ සදාතනික ස්වභාවයක්. ස්වභාවයක් වුණාට මේ පවතිනක් නෙවෙයි. කියන්නේ සාරිපුත්තයන් වහන්සේ කියන්නේ සදාතනිකයි. මේ විශ්වයේ අම්තාක්කල් පවතිනවා නම් ඒ තාක්ම ඉතින් කවදාවත් මේක ඉවරයක් වෙන එකක් නෙමෙයි මේ විශ්වය කියලා කියන්නේ. මොකද එහෙනම් ඉතින් සත්‍යංගේ අවිජ්ජා තෘෂ්ණාව අවසන් වෙන්න ඕන. ඒ නිසා අපිට මේක කාලයක් පනවන්න බෑ. එහෙනම් සංකත ධාතුව පවතින තාක්කල් නමුත් ඒ වගේම අසංකත ධාතුව තුල සාරිපුත්ත යන නාමය සදාතනිකයි. සදාතනික වශයෙන් උන්වහන්සේ අග්‍ර ශ්‍රාවකයන් වහන්සේ ගෞතම සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ ඒ தත්ත්වය නැවත කිසිදු කාලයක වෙනස් වෙන්නේ නැහැ. ඒ අර්ථයෙන් උන්වහන්සේ සදාතනිකයි. ඒ අර්ථයෙන්. එහෙම නැතුව කොහේ හරි ඉන්නවා කියන අර්ථයෙන් නෙමෙයි මේ. එහෙම ගත්තොත් සංකතයක් තුල සාරිපුත්තයන් වහන්සේ පනවලා පරිනිර්වාණයටපත් වෙච්ච උත්තමයට අපහාස කරා වෙනවා. නිරේකටත් යන වැඩ සිද්ධ කරගන්නව නොදැන ඒ වගේ දේවල් කියන්න ගිහිල්ලා. එතකොට අන්න එහෙම දේශනා කළ උන්වහන්සේ දේශනා කරනවා මහාන සියල්ල අනිච්චයි. මේ අග්‍ර ශ්‍රාවක ဒုတိ ය ශ්‍රාවක මේ උතුමන් වහන්සේලා දෙදෙනා බොහෝ කාලයක් සංසාර දුක් විඳා මේ තත්ත්වයන්ටපත් වෙන. බොහෝ කාලයක් පාරමිතා පුරලා ලෝක සත්‍යය කෙරෙහි කරුණාවෙන් අග්‍ර ශ්‍රාවක ဒုတိ ය ශ්‍රාවක කියන තනතුරටපත් වෙලයි උන්වහන්සේලා ඒ සම්බුද්ධ මෙහෙවර සිද්ධ කරලා සම්බුද්ධ ශාසනය බබලවලා මේ පරිනිර්වාණයටපත් වෙලා තියෙන්නේ. මහාන ආශ්චර්ය ධර්මයක් පවතිනවා මෙහි කුමක්ද? මේ සම්බුද්ධ ශාසනයේ මේ සාරවත්ම මේ සම්බුද්ධ ශාසනය නැමැති මේ මහා වෘක්ෂයේ සාරවත්ම අතු දෙක කඩාගෙන වැටුණත් භාගතුන් වහන්සේගේ දකුණු අත වම් අත යනාදි වශයෙන් වැඩ සිටිය ඒ අග්‍ර ශ්‍රාවක ဒုတိ ය ශ්‍රාවකයන් වහන්සේලා පරිනිර්වාණයටපත් වෙලා හිටියත් තථාගතයන් වහන්සේගේ චිත්තේ අංශු මාත්‍රයකවත් චලනයක් ඇතිවන්නේ නැත කියන. දැන් අපට බුදුරජාණන් වහන්සේගේ ඒ අග්‍ර ශ්‍රාවක ဒုတိ ය ශ්‍රාවක ශ්‍රාවකයන් වහන්සේලා මහා උත්තරීතර වූ අග්‍ර ශ්‍රාවක ဒုတိ ය ශ්‍රාවක මහා ශ්‍රාවක උත්තමයන් දෙදෙනා වහන්සේලා පරිනිර්වාණයටපත් වුණා කියන පණිවිඩය හිතේ යම් චලනයක් ඇති වෙන්න හේතු වෙනවනේ. හැබැයි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහාන කිසිදු ආකාරයකින් භාගතුන් වහන්සේට චලනය ඇතිවන්නේ නැත කියලා. එහෙම චලනයක් ඇති වෙන්නේ නැහැ. ඒ කියන්නේ බුදු පියාණන් වහන්සේට කිසිම ආකාරයෙන් සංවේගයක් හටගන්නේ නැහැ. ඒ සියලු ආකාරයෙන් වාසනා ක්ලේශ අවසන් වෙච්ච සිතක් නිසා. කියන උන්වහන්සේගේ චිත්තසංතානයේ වාසනා ක්ලේශවත් නැහැ. ඒ කියන්නේ බුදු පියාණන් වහන්සේ කියන අසිරිමත් වූ මහා ශාස්ත්‍ර උතුමන් වහන්සේගේ චිත්තේ යනු මේ විශ්වයේ පාරිශුද්ධ භාවයේ ප්‍රතිමූර්ති. ඊට වඩා නැවත පාරිශුද්ධ යමක් නැහැ මේ විශ්වයේ. එහෙනම් මේ අසිරිමත් වූ සිතේ අංශු මාත්‍රයකවත් චලනයක් ඇති වෙන්නේ නැහැ. අග්‍ර ශ්‍රාවක ဒုတိ ය ශ්‍රාවක උත්තමයන් වහන්සේලා පරිනිර්වාණයටපත් වුණා කියන ආරංචියෙන්වත්. එහෙනම් ඔබට යමෙක් දැන් තමන් හිතවත් හෝ ටිකක් දුරින් හිතවත්කමක් හරි ඇති කෙනෙක් දැන් මේ වෙලාවේ මලා කියලා පණිවිඩයක් ආවොත් චලනයක් ඇති වෙනවා හිතේ. ඇයි ඒ රූප වේදනා සංඥා සංකාර විඥාන කෙරෙහි පවතින අවිජ්ජා තෘෂ්ණාව නිසාමයි. ඒ නිසාමයි. එහෙනම් බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා මහාන මේ අනිත්‍ය වූ විපරිණාම වූ අඤ්ඤතා භාව එහෙම නැත්නම් අන්‍ය භාවයකට පත්වන්නා වූ මේ රූපය කෙරෙහි මේ ඇස කෙරෙහි මේ රූපය කෙරෙහි මේ චක්කු විඥානය කෙරෙහි මේ චක්කු සම්පස්සේ කෙරෙහි මේ චක්කු සම්පස්සා වේදනා කෙරෙහි යමෙක් අවිජ්ජා තෘෂ්ණා යුක්ත වාසය කළොත් ඔහු තුල නිරන්තරයෙන්ම මේ චලනය ඇති වෙනවා. ඔහු තුල මේ විනාශය හට ගන්න. මොකද විනාශය සසර දුක. මේ දේශනා කරේ මේ ඇහැ විනාශ වෙනවා කියලා නෙවෙයි. ඇහැ නිසා විනාශ වෙන්න සිද්ධ වෙනවා කියලා. ඇහත් මැරිලා යනවා විපරිණාමයටපත් වෙනවා. විපරිණාමයි කියලා කිව්වනේ. බ්‍යතංජ කියන්නේ විනාශයක් අත් කර ගන්න ඒ නිසා. ඇහැ කියන විනාශය. ඇහැ කෙරෙහි යමෙක් තෘෂ්ණාවෙන් පසු වුණොත් මොකද වෙන්නේ? ඇහැ කියන විනාශය නැවතුරුම වෙනවා. ඇහැ කියන්නේ දැනටමත් විනාශයක්. එතකොට ඇහැට යමෙක් ආදරය කළොත් නැවතුරුම වෙන්නේ විනාශයමයි.
එහෙනම් මේ සියල්ල අනිත්‍ය බව දැක්කනම් විපරිණාම ධර්ම බව දැක්කනම් මේ සියල්ල අන්‍ය භාවයකට පත් වෙන බව දැක්කනම් එහෙනම් මේ සියල්ල කෙරෙහි තියෙන චන්දරාගය දුරු වෙලා යනවා. එතකොට මොකද වෙන්නේ? අන්න අර සිතේ සැලීම නතර වෙනවා. චලනය වෙන්නේ නැහැ දැන්. මොකද සියල්ල අනිත්‍ය නම් චලනය වෙන්න හේතුවක් නැහැ. ඇල්මක් ඇති තැනයි කම්පාව හටගන්නේ. ඇල්මක් නැති තැන කම්පාවක් හටගන්නේ නැහැ. එහෙනම් සියල්ල කෙරෙහි ඇති කම්පාවෙන් නිදහස් වෙන්න පුළුවන් වෙනවා සියල්ල කෙරෙහි ඇති චන්දරාගය දුරු වුණාම. සියල්ල කෙරෙහි නිස්සරණේ වුණාම. එහෙනම් අන්නේ ධම්ම බුදු පියාණන් වහන්සේ මේ සූත්‍ර දේශනා ඇසුරින් අපට පෙන්වා දෙනවා මේ ව්‍යාකරණය තුලින්. එහෙනම් බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ශ්‍රාවකයෝ බවට පත්වන මේ සියලු පින්වතුන් කවදා හෝ දවසක මේ ඇස රූපය චක්කු විඥානයේ චක්කු සංපස්සේ වේදනා යන සියල්ල අනිත්‍ය බව නුවණින් දැකලා විපරිණාම ධම්ම බව නුවණින් දැකලා අන්‍ය භාවයකට පත්වන අද්දුව ධර්ම බව නුවණින් දැකලා ඒ අනිත්‍ය ලක්ෂණ දැකලා දුක්ඛ ලක්ෂණ දැකලා අනාත්ම ලක්ෂණ දැකලා අසුභ ලක්ෂණේ දැකලා ඒ සියල්ල කෙරෙහි තියෙන අවිජ්ජාව තෘෂ්ණාව පහ කර ගන්නට සමත් වුණොත් එදාට මොකද වෙන්නේ? ඒ චිත්තය නැවත සැලෙන්නේ නැහැ. චලනය වෙන්නේ නැහැ. එහෙනම් ඒ සිතේ නැවත විනාශයක් අට ගන්න. විනාශය කියන්නේ කෙලෙස් වලට නම. ව්‍යතාංච විනාශික කෙලෙස් වලට නම. ඒ හිත විනාශ වුණා කියනවා. දැන් අපේ පිරිසිදුව තියෙන හිතක් කෙලෙස් හටගත්තාම විනාශ වුණා වෙනවා. දැන් අපි උදාහරණයක් ගත්තොත් දැන් ඔය යම් කිසි දරුවෙක් ඉන්නවා තමන්ගේ භාරේ. ඒ දරුවා බොහොම පිරිසිදුව ඉන්නවා. පිරිසිදුව කිව්වේ මේ නාල කරලා ඇඳලා හොඳට පිරිසිදු ඉන්න එක නෙවෙයි. චිත්ත අභ්‍යන්තරයෙන් එහෙමත් ඉන්නවා. අර එහෙමත් ඉන්නවා. හිතින් පිරිසිදුයි. දැන් ඒ දරුවා තුළ ඉතර ලොකු කෙලෙසයක් නැගිලා නැහැ. එතකොට මේ දරුවා යනවා පෞකාර මිත්‍රයෙක් ඇසුරට. දැන් ඉස්කෝලේ ගිහිලා හරි විශ්වවිද්‍යාලේ ගිහිලා හරි ඒ බඳු අසමජ්ජාති අසත්පුරුෂයෙක් මුණ ගැහෙනවා යාළුවෙක් වශයෙන්. දැන් මොකද වෙන්නේ? ඔහු ඇසුරු කරන්න යනවා. ඇසුරු කරන්න ගියාම අර ගෙදරදී ගමේදී තිබිච්ච නැති කෙලෙස් හට ගන්නවා අර හිතේ. විවිධාකාර ආසාවල් පහළ වෙනවා. අර අසත්පුරුෂයා විවිධාකාර ආසාවන් නැති කරනවා. ලෝකෙ ගැන වර්ණනා කර කර. බීම ගැන වර්ණනා කර කර මත්පැන් ගැන ආසාව පහළ කරනවා. කාමයේ ගැන වර්ණනා කර කර ස්ත්‍රීන් ගැන වර්ණනා කර කර කාමයේ ගැන ආසාවල් පහළ කරනවා. තව තව මත්ද්‍රව්‍ය ගැන ආසාවල් පහළ කරනවා. තව තව රටේ නැති දේවල් ගැන. අවසානයේ අවියාවුද ගැන වුණත් ආසාවක් ඇති කරන්න පුළුවන් විප්ලවයක් කරමු කියලා අපි. විසිද්ධාට ගියාම මොම දේවල් වෙනවා. එහෙම මේ වගේ අසත්පුරුෂයෙක් මොන ගහනවා. දැන් මොකද වෙන්නේ? අර පිරිසිදුව ගෙදරදී හොඳට බුද්ධ වන්දනාව එහෙම කරලා මල පහන පූජා කරගෙන යහපත් දරුවෙක් වශයෙන් හිටපු දරුවා අර පාසලට ගිහිල්ලා එහෙම නැත්නම් විශ්වවිද්‍යාලයට ගිහිල්ලා පෞකාර මිනිහෙක්ගේ පෞකාර අසත්පුරුෂයෙක්ගේ ඇසුරට වටනවා විතරයි විනාශ වෙලා ගියා. දැන් මේ විනාශ වුණා කිව්වේ කිසිසිට පාදාන්තය දක්වා තියෙන මේ කෙස් ගහක් හරි මයිල් ගහක් හරි විනාශ වුණා කියන අර්ථයෙන් නෙවෙයි. චිත්ත අභ්‍යන්තරේ විනාශ වුණා. කෙලෙස් වලින් විනාශ වුණා හිත. පිරිසිදු වුණා, අපිරිසිදු වුණා, අපිරිසිදු වුණා. ක්ලේශ කිලුට වෙනවට. කිලුට වුණා කියන්නේ විනාශ වුණා. අපවිත්‍ර වුණා. විනාශ වුණා. අය විනාශ කිව්වේ. ඒ කෙලෙස් ටික Tamanට උරුම කළ දෙන්නේ මොකද්ද? විනාශය. මොකද්ද විනාශය? ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක්ඛ දමන සුපායස රාග දේශ මොහ යන 11 ගින්දර සසර දුක්ඛ ස්කන්ධේ නැමැති විනාශය. එහෙනම් මෙන්න මේ යථාර්ථය අවබෝධ කරගන්න අසමත් වෙන තාක්කල් අපට උරුම විනාශය විතරයි. සිතට උරුම විනාශය විතරයි. එහෙනම් හැම මොහොතකම මෙන්න මේ සියල්ල අනිත්‍ය බව, විපරිණාම ධම්ම බව, අඤ්ඤතා භාවී අන්‍ය භාවයකට පරිවර්තනය වෙලා මරණය කරා ළඟා වෙන බව නුවණින් දකිමින් වාසය කරන්න හැම මොහොතකම කිව්වහම ඔන්න ඕකත් තෝරලා දෙන්න ඕන. දැන් ඔබ ගිහි ජීවිතයක් ගත කරන පින්වතෙක් හැටියට රැකී ආරක්ෂා කරනවා. ගෙදර දොරේ යුතුයකම් වගකින් ඉෂ්ට සාධනය කරනවා. සමාජයත් එක්ක ගනුදෙනු කරනවා. දැන් මේ සියල්ල පසකින් තියලා ඔය ධර්මයෙන් මෙනෙහි කර කර එක තැනකට වෙලා වාඩි වෙලා ඉන්න කියන එක නෙමෙයි මේ කිව්වේ සෑම මොහොතකම කියලා. ඒ වැඩ කරන ගම අර මූලික ධර්ම අවබෝධය හේවත් උතුම් වූ සෝවාන් ඵලය. එහෙම නැත්නම් උතුම් වූ ලෝකෝත්තර සම්මා දිට්ඨිය පහළ වෙනකන් නම් සියලු වැඩ පසකින් තිබ්බට කමක් නැත. රස්සාව නිවාඩු දාලා හරි
බණ ඇහුවට කමක් නැත. සියලු වැඩ පසකින් තියෙන. පතබ්බයක රජ්‍යේන සග්ගස ගමනේනවා සබ්බලෝකාදී පච්චේන සෝතාපට්ටි බලං වරං. සක්විති රජකම දෙන්න කියලා අඬ ගැහුවත් එදාට සක්විති රජකමටත් පයින් ගහලා බණ අහන්න ඕන. එහෙනම් රස්සා මොකක්ද? රස්සා මොන කජ්ජක්ද? මොකද රස්සාව කියලා ඔබ මූලික ධර්මාවබෝධයවත් පහල කරගන්නට කලින් මිය ගිහිල්ලා හතර පාඩි ගිය දවසට මොන රස්සාද? එදාට තමයි දැනගන්නේ තමන්ගේ අඥානකමේ තරම. හැබැයි දැනගන්නකොට දැනගන්න බෑ ඉතින් ඇත්තටම. නිර ගිනිදෙල් මැද්දේ දැවෙනකොට මොන දැනගැනීමක්ද ආයි? විලාපයක් විතරයි එතන තියෙන්නේ. ඒ නිසා මූලික ධර්මාවබෝධින් නම් සියලු කොන්දේසි පසෙක තබා. රස්සාද අරවද මේවද ලෝකේ තියෙන සේරම සම්මත පැත්තකින්ම තියලා බණහන්. කවදාත් අපිට යන්නේ උතුම් වූ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගත්තට පස්සේ බය වෙන්න එපා. කිසිම දවසක ධර්මාවබෝධය ලද මිනිසෙකගේ ජීවිතේ පිරෙන්නේ නැහැ. දැන් කාට හරි හිතෙනවා අනේ රස්සාවත් ඇවිල්ලා බණහන්න බෑනි ඊට පස්සේ රස්සා නැති වුණොත් කියලා. ඒ කියන්නේ අංශු මාත්‍රයක් ඔබ ඇති කරගන්න එපා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහාන යමෙක් උතුම් වූ සෝවාන් ඵලයටපත් වුනහම ඔහු තුල වැඩෙන පුණ්‍ය ගංගා කුසල ගංගා නිසා මෙලොව වශයෙන් ඔහු සෞභාගයෙන් වැඩෙනවා කියලා. එහෙනම් බුද්ධ වචනය ගැන අවිශ්වාස කරන්න එපා. ඒ කිව්වේ මම මේ දැන් ඊට පස්සේ මේකත් වැරදි කොනකින් අල්ල ගන්න එපා. රස්සා කරන්නේ නැතුව ඊට පස්සේ මෙතෙන්දී බිරින්ද ඇවරු එහෙම මරාගෙන කණ්ඩමාව මේ මහත්තුරු දැන් බනහනවා රස්සාවට යන්නේ නැතුව ඔබ වහන්සේ කිව්ව නිසා කියලා. ඒ වගේ නිර්වතින් නාන්න එපා කිසි කෙනෙක්. මේ කියන්නේ මොකද්ද කියලා තේරුම් ගන්න. ඔබ රස්සා කරාම හෝ නොකරාම හෝ අපට මොකද? නුවණින් කල්පනා කරලා බලන්න මේ කියන්නේ මොකද්ද කියලා. බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන්නේ කුමක්ද ඉක්මනින්ම සාක්ෂාත් කරගත යුත්තේ? සෝතාපට්ටි සංයුක්තය කියලා කොටසක් තියෙන සංයුක්ත නිකායේ ඔය අපේ දහම් ග්‍රන්ථ කියවන මේ ත්‍රිපිටකයේ කියවන අපේ ශ්‍රාවක පින්වතුන් අන පරිශීලනය කරන විශේෂයෙන්ම සංයුක්ත නිකායේ සෝතාපට්ටි සංයුක්තය ඒ සූත්‍ර මාලාව බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මහාන සියලු වැඩ පසකින් තියලා සෝවාන් ඵලයටපත් වෙන්න කියලා. එක උපමාවකින් පෙන්වුවොත් එහෙම උන්වහන්සේ පෙන්වනවා එක මිනිස්සෙක්ට උදේට යවුල් පහරවල් 100යි දවල්ට යවුල් පහරවල් 100යි රැට යවුල් පහරවල් 100යි අනදි වශයෙන් දවසකට යවුල් පහරවල් 300 බැගින් අවුරුදු 100ක් අනිනවා. එහෙම යෝජනා කරනවා. පින්වත් පුරුෂය තොපට උදේට යවුල් පහරවල් 100යි දවල්ට යවුල් පහරවල් 100යි රාත්‍රියට යවුල් පහරවල් 100යි දවසකට 300 බැගින් අවුරුදු 100ක් පුරා යවුල් පහරවල් අනිනවා. හැබැයි අවුරුදු 100කට පස්සේ ඔබට උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න ලැබෙනවා කියලා යෝජනා කරොත් අශිරමත් වූ බුදු පියාණන් වහන්සේ අපට පෙන්වා දෙනවා මහාන එහෙම කිව්වොත් කවුරු හරි ඒකටත් කැමති වෙන්න කියලා. ඒ කියන්නේ දවසකට යවුල් පහරවල් 300 බැගින් අවුරුදු 100ක් නමුත් යවුල් පහරවල් කාලා ඒ ලබන ඉවසීම ඒ ලබන දුක් වේදනාවත් ඒ මහා වේදනාවත් ඉවසන්න අවුරුදු 100කට පස්සේ හරි ඔබට චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න ලැබෙනවා නම් කුමක් හේන්දයක්? එසේ නොවුනොත් මහාන මේ භයංකාර සංසාරේ ඊටත් වඩා යවුල් පහර කන්න වෙනවා ඉදිරියේදී චතුරාර්ය සත්‍ය අවබෝධ නොකරොත්. ඊට වඩා භයානක රත් වෙච්ච අකඩුවලවල් අනින්නේ ඇඟේ. කොච්චර ගානද වසර කෝටි ගාණක් අර අවුරුදු 100යි උපරිම. නිරේකට වැටුනහම අවුරුදු කෝටි ගාණක් නිරපල් ඔය වගේ මහා දඬුවම් දෙනවා. යම දේවදූත සූත්‍රෙම අරන් බලන්න. කොච්චර කාලයක් වද දෙනවද? එහෙනම් දවසකට 300 බැගින් අවුරුදු 100ක් යවුල් පහර කාලා හරි අවුරුදු 100කට පස්සේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න ඔහුට අවස්ථාවක් උදා කරලා දෙනවා නම් ඔහු ඒකටත් කැමති වෙන්න ඕනේයි. ඒ අවස්ථාව මගහැරලා ගියාම සංසාරේ ඊට වඩා අනන්ත කාලයක් යවුල් පහරවල් කන්න වෙනවා. වසර ගාණක් මෙච්චරක් කියලා නියම කරන්න බැරි භයානක සසරක අනන්ත අපරිමාණ දුක්ඛ ස්කන්ධයක් උහුලමින්. එහෙනම් අන්න බුදු පියාණන් වහන්සේගේ දේශනාව උන්වහන්සේ දේශනා කරන්නේ අන්න එහෙම නමුත් කැපකිරීමක් කරන්න උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න කියලා. එහෙනම් මාසයක් දෙකක් නිවාඩු දාලා වනහනික් ගැන මොකද්ද කියන්නේ?
නුවණින් කල්පනා කරලා බලන්න. බඩ වේලක් දෙවේලක් බඩගින්න ඉඳලා හරි බණහනික් ගැන මොකද හිතෙන්නේ ඔබට? අවුරුදු 100ක් දවසකට 300 පැකින් යවුල් පහරවල් කාලා හරි අවසානයේ චතුරාර්ය සත්‍ය නම් අවබෝධ වෙන්නේ. එහෙනම් මාසයක් දෙකක් බඩගින්න ඉඳගෙන හරි කුණු වැනුම් අහගෙන හරි චතුරාර්ය සත්‍ය අවබෝධ කරගත්තා නම් එහෙනම් ඒ ගැන මොකද්ද කියන්න තියෙන්නේ? මොකද එසේ නොවුනොත් එහෙම රස්සාව පරස්තාව කිය ප්‍රමාද කර කර උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීම ප්‍රමාද කළොත් මතක තබා ගන්න මේ අවස්ථාව ගිලිහිලා ගියාම කොයි වෙලාවෙද නැගිලිහි කොයි වෙලාවෙද දන්නේ අපි මැරෙන්නේ නැහැ කියලා හිතන් හිටපු ගොඩක් මිනිස්සු දැන් මැරලා ඉවරයි. නම් ගම් වශයෙන් කියන්නේ හිතෙන්නේ නැහැ ඉතින් මිනිසුන්ට අපහාස වෙන්න නිසා. ඉන්නකම් කරේ මිත්‍යා දෘෂ්ටි වපුරන එක. දැන් මැරිලා ගියා. ඉන්නකම් කරේ මිත්‍යා දෘෂ්ටි පතුරවන එක. මිනිසයන්ගේ මොළ කෑවා. චින්තනය මොට කරා. තමුණුත් අන්තිමට වෙනසිලා ගියා. ඒ නිසා උතුම් වූ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න අප්‍රමාදීව කටයුතු කරන්න. මොකද කොයි වෙලාවෙ ගිලිහෙයිද දන්නේ නැහැ මේ අවස්ථාව. කොයි වෙලාවෙද දන්නේ නැහැ. අත ළඟද දන්නේ නැහැ අවස්ථාව. අද රැත් දන්නේ නැහැ අවස්ථාව. කියන්න බෑ. දැන් පේනවනේ මරණය නහය ගාවටම ඇවිල්ලා තියෙන්නේ. මුඛවාඩමෙන් තමයි යන්තම් මරණය අභ්‍යන්තරයට රින්ගන එක නතර වෙලා තියෙන්නේ. එහෙම හිතන් ඉන්නවා අපි. එහෙම හරි හිතාගෙන සැනසෙනවා. හැබැයි මරණය දැන් කොරෝනාව හැදෙන්න ඕනේ නැහැ මරණයටපත් වෙන්න. මැරෙන්න සියක් දහසක් හේතු තියෙන ජීවිතයක කොරෝනා වලින් විතරයිද මැරෙන්නේ. ඒ නිසා පින්වතුනි චතුරාර්ය සත්‍ය ධර්මයේ අප්‍රමාදී අවබෝධ කරගෙන උතුම් වූ ධර්මාභෝධය ඇති කර ගන්න ඕන. ඊට පස්සේ මග වැඩිීමේදී අන්න එතකොට අපි දේශනා කරලා නැහැ කොහෙවත් බුදුරජාණන් වහන්සේ දේශනා කරලා නැහැ. උන්වහන්සේගේ නාමයෙන් අපි දේශනා කරලත් නැහැ. රස්සා පැත්තකින් තියලා සල්ලි භාග හොයන එක නතර කරලා ඔක්කොම පැත්තකින් තියලා ගෙදර දොරේ වළං මුට්ටි හොදන එකත් නතර කරලා ගෙදර දොර අතු ගාන එකත් නතර කරලා ගෙදර මෙලෝදියක් කරන්නේ නැතුව කාමරයකට වැදිලා පාඩුවේ තමන්ගේ මග වඩන්න කියලා එහෙම එකක් අපි දේශනා කරලා නැහැ. දේශනා කරන්නෙත් නැහැ. මග වඩද්දී අන්න තමන්ගේ ජීවිතයට අර මූලික ධර්ම අවබෝධයෙන් පස්සේ මග වඩද්දී තමන් කරන රැකී ආරක්ෂාවට අනුගත වෙන විදිහට ඒ ඥාන මාර්ගය සකස් කරගන්න. තමන් කරන රස්සාව තුලින්ම විදර්ශනා මතු කරගන්න. දැන් හදිස්සිය මම උදාහරණයක් කියන එහෙම වෙනවට නෙවෙයි. ඒ කියන්නේ එහෙම හැමෝටම අවස්ථාවක් නැහැ නේ. අපි හිතමුකෝ දැන් යම් කිසි ආකාරයකින් මෙතන ඉන්නවා කියලා මේ එම්බාම් කරන මිනිස්සෙක් වෘත්තියක් වශයෙන්. එහෙම අයත් ඉන්න පුළුවන්. මොකද නානාවිද අපේ සත්පුරුෂ බුද්ධ ශ්‍රාවකයන් බණ අහනවා. එහෙම තරාතිරමක් නැහැ. අර අවුරුදු 55 තිස්සේ චෝර ඝාතක තනතුරු දාලා හොරු 50000 ගණක් විතර මරපු තම්බදා ටික කියන චෝර ඝාතකයා ධර්මය අහලා අන්තිමට චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන උතුම් වූ තවතිසාවට ගියේ සෝවාන් ඵලයටපත් වෙලා. ඉතින් ඒ නිසා නන්විද රැකී ආරක්ෂා කරන පින්වතුන් මෙතන ඉන්න පුළුවන්. මම මේ පොඩි උදාහරණයක් විතරයි කියන්නේ මේ. ඉතින් එම්බාම් කරන කෙනෙක් කියමුකෝ අපි හිතමු මේ වගේ වෘත්තිකෙක් කියලා. දැන් බලන්න. එයාට කොච්චර හොඳට මේ වෘත්තිය කරන්න පුළුවන්ද? අසුභේම වඩන්න පුළුවන්. අනිච්ච දුක්ඛ අනාත්ම සියල්ල. අනිච්ච දුක්ඛ අනාත්ම අසුභ. කාය පටික්කුල සංඥා හොඳට වඩන්න පුළුවන්. දැන් මෙච්චර කාලයක් බීලා කසිපු බීලා නම් එම්බාම් කරේ. දැන් සිහියෙන් යුක්තව මේ වැඩේ කරා නම් දැන් අන්න තමන්ට පුළුවන් තමන්ගේ රැකියාව තුළින්ම භාවනාව මතු කරගන්න. ඒ වගේම වෛද්‍ය වෘත්තිය තුල නිරත වෙන අපේ පින්වතුන් බොහෝ පිරිසක් ඉන්නවා මේ අපේ ලෝතුරු වරණ දහම් මණ්ඩපේ වෛද්‍ය ක්ෂේත්‍රයේ නිරත අපේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න ශ්‍රාවක පින්වතුන් පින්වතියන්. ඒ පින්වත් පිරිසට තමන්ගේ රැකී ආරක්ෂාව තුළින්ම කොච්චර අපූර්වට මේ සංඥා මතු කරගන්න පුළුවන් ධර්මයේ සංඥා මතු කරන්න පුළුවන්. ඒ පින්වතුන්ට පුළුවන් ගිරිමානන්ද සූත්‍රයේ තියෙන ආදීනව සංඥාව බහුල වඩා මේ කය බහු ආබාධෝ බහු රෝගෝ මේ කය බොහෝ රෝග ඇති බොහෝ ආබාධ ඇති අනිච්ච ප්‍රපංචයක් අනිච්ච ධර්මයක් මෙන්න මේ සිහිය හොඳින් පවත්වාගෙන කාය විතරක් නෙමෙයි සිත පිළිබඳවත් ඒ විදිහටම දකිමින් මොකද රෝහලක කායික වශයෙන් විතරක් නෙමෙයි මානසික වශයෙන් අසනීප වෙච්ච අයත් ඉන්නවනේ. එහෙනම් මේ කයයි සිතේ පවතින මේ බහු රෝග ස්වභාවය මේ 8 අණුවක් රෝග 9 අණුවක් ව්‍යාධි සහිත මේ කුණු කයක් තියෙනවා.
එතකොට කයේ බඳු රෝග තියෙනවා, ව්‍යාධි තියෙනවා. සිත කියන්නේ ඊටත් වඩා රෝග රෝහලක් සිත කියන්නේ කෙලින්ම. සිත කියන්නේ තනිකරම රෝගයක්ම විතරයි සිත කියන්නේ. ඒ තරම්ම පීඩා දෙන එකක් සිත. කය නම් පොඩ්ඩක් හරි සුවයක් දෙනවා කියන්න පුළුවන්. සිත නම් එහෙමත් නැහැ. කෙලෙස් සහිත සිතක් නම් හැම මොහොතකම තියෙන 10ක් විතරයි. එහෙනම් හිතේ රෝග ඊටත් වඩා බලවත්. එහෙනම් බලන්න එබඳු පින්වත් වෘත්තිකයන්ට පුළුවන්කම තියෙනවා තමන්ගේ රැකියාව තුළින්ම විදර්ශනා මතු කර ගන්න. ඉතින් මේ විදිහට තම තමන්ගේ එදිනදා රස්සාවට අනුකූලව තමන් ගෙවන ජීවිතයට අනුකූලව ධර්මයේ හැඩගස්ව ගන්න ඕනේ. ඒ කියන්නේ ධර්මයේ රටාව තමන් හැඩගස්ව ගන්න ඕනේ. ඒකයි කිව්වේ තමන්ගේ ජීවිතය ඇතුළට ධර්මය ආරෝපණය කර ගන්න ඕනේ. ඒක ඉතින් එතකොට අපිට මේකට උත්තරයක් දෙන්න බෑ පොදුවේ. එහෙම බෑනේ පොදුවේ උත්තරයක් දෙන්න. එකිනෙකාගේ ජීවිතවල හැඩතල වෙනස්. එකිනෙකාගේ රස්සාව වෙනස්. එකිනෙකා ජීවත් වෙන ජීවන අවකාශ වෙනස්. අත්දැකීම් වෙනස්. බුද්ධි මට්ටම් වෙනස්. ඥාන සම්පත්තිය වෙනස්. ඉන්ද්‍රිය නානත්වය වෙනස්. ඉන්ද්‍රිය නානත්වයෙන් යුක්තයි. ඉතින් මේ නිසා අපිට හරියටම කියන්න බෑ මෙහෙම කරන්න අරහෙම කරන්න කියලා. තමන්ට තියෙන්න ඕන ප්‍රඥාවක් මේ අසන අවබෝධ කරගන්න ධාරණය කරගන්න ධර්මය සුදුසු පරිද්දෙන් තමන්ගේ ජීවිතය තුළ පරිහරණය කිරීමට භාවිත කිරීමට ඥානයක් තියෙන්න ඕන. එහෙම නැත්නම් මේ වැඩේ කරන්න බෑ ඉතින්. ඉතින් තේරෙන්නෙම නැත්නම් කල්යාණ මිත්‍රයෙක්ගෙන් උපදේශයක් ලබා ගන්න එක වෙනම දෙයක්. හැබැයි හැම එකක්ම ඇඟිල්ලෙන් එන කියලා දෙන්න අවශ්‍ය වෙන්නේ නැහැ. එහෙම ගත්තොත් එහෙම මේ ගමනේ යන්න බෑ. මොකද එච්චර ලාමක ප්‍රඥාවක් නම් තියෙන්නේ. ඉතින් හැමතිස්සෙම කල්යාණ මිත්‍රයාට ඉන්න වෙනවා ළඟම. එහෙම වෙන්නේ නැහැ. ඉතින් එහෙනම් Tamanට ප්‍රඥාවෙන් ගෝචරයේ අගෝචරයේ තෝරා ගැනීම, ස්ථානයේ අස්ථානයේ තෝරා ගැනීම ඥානියක් තියෙන්න ඕන. මේ ස්ථානයේ මෙන්න මේ ආකාරයෙන් කටයුතු කරන්න ඕන. මේ ස්ථානයේ මේ ආකාරයෙන් කටයුතු කරන්න ඕන. අගෝචර ස්ථානයන්හිදී අගෝචර විදියට හැසිරෙන්න හොඳ නැහැ. කියන්නේ උදාහරණයක් ගත්තොත් දැන් මම සරල උදාහරණයක් කියනනම් දැන් ඔන්න යන්න සිද්ධ වෙනවා මගුල් ගෙදරකට. දැන් මගුල් ගෙදර ඇවිල්ලා ඉන්නේ ඔක්කොම කාලා බීලා විනෝද වෙන්න වසවර්ති මාරයාගේ දූ දරුවෝ ටිකක්. දැන් ඇවිල්ලා ඉන්නේ ඔය ඔක්කොම කාමයේ ආස්වාදෙ විඳින්න. ලස්සනට ඇඳලා පැඳලා සුවඳ විලවුන් ගහගෙන පංචකාමීම හොයාගෙන ඇවිල්ලා ඉන්නේ ඔය දැන්. පංචකාමී කෙලපැමිණි අවස්ථාවක්. දැන් පංචකාමී සංකේතයක් තමයි අර පෝරුඩින්. දැන් ඊට පස්සේ ඔය වගේ අවස්ථාවක ගිහිල්ලා අර මේසෙ මැද්දේ අරක්කු බෝතලුත් තියාගෙන මස් මාළු ඔක්කොම තියාගෙන අර පංචකාම ආස්වාද විඳින්න ආපු මිනිසුන්ට පංචකාමී ආදීනෝ දේශනා කරොත් කොහොමද? ඒ කාන්ත වශයෙන් මේක මඟුල් ගෙදරින් ගුටි කාලා එන්නේ. එහෙම නැත්නම් තමන්ගේ ළඟම ඥාතියෙක් වුණත් යාළුවෙක් වුණත් තරහ කරගෙන තමයි ගෙදර ඉන්නේ. මොකද ඒකට හේතුව අගෝචර ස්ථානයන්හිදී අගෝචර විදියට හැසිරෙන්න ගියා. ඉතින් ඒක තමන් තේරුම් ගන්න ඕනේ. ඊට පස්සේ ඒ වගේ තැනක ධර්මීය සාකච්ඡා කරන්න කියලා ගහමරාගෙන අපෙන් ඇවිල්ලා හුවට වැඩන්නේ ආම්දුරනේ මේ වගේ හත්තිලවක් මට උනා කියලා. තමන් දැනගන්න ඕන සුදුසු තැන නුසුදුසු තැන මගුල් ගෙදරක ගිහිල්ලා ධර්මීය සාකච්ඡා කරන්න අවශ්‍ය නැහැ. ඒ වගේ තැනකත් එහෙම අවස්ථාවක් ගෙදෙන්න පුළුවන්. ඒ වගේ කල්යාණ මිත්‍රයෙක් යහපත් සත්පුරුෂයෙක් මුණ ගැහෙන්න පුළුවන්. එහෙම මුණ ගැහුනොත් ධර්මීය සාකච්ඡා කරන්න එපා කියන එක නෙවෙයි මේ කියන්නේ. තමන් දැනගන්න ඕන සුදුසු ස්ථානයේදී සුදුසු ආකාරයෙන් හැසිරෙන්න. ඒ නිසා තමන්ගේ ජීවිතයේ රැකියාවට, තමන්ගේ දිනදා වැඩ කටයුතු වලට, තමන්ගේ නිවසේ රාජකාරී වලට, යුතුයකම් වකින් වලට සරිලන විදිහට ධර්මයේ හැඩගස්වගෙන ඊට අනුකූලව ධර්මයේ හැසිරෙන එක තම තමන් විසින් තීරණය කළ යුත්තක්. ඒක භික්ෂුවක් වශයෙන් අපිට පෙන්වා දෙන්න බෑ. කොයි විදිහෙන් හරි වෙන්න ඕන මෙච්චරයි. එළඹ සිටි සිහියෙන්, එළඹ සිටි නුවණින් යුක්තව සෑම විටම මෙන්න මේ සියල්ල ගැන, මෙන්න මේ අනිච්ච ලක්ෂණය, විපරිණාම ලක්ෂණය, මේ අන්‍ය භාවයකට පත් වෙලා මරණය කරලා පත්වන ලක්ෂණ යන ආදි වශයෙන් මේ සියල්ල අනිච්ච බව, දුක්ඛ බව, අනාත්ම බව, අසුභ බව නුවණින් මෙනෙහි කරමින් වාසය කරන්න ඕන. එහෙම කරොත් ඔබට මේ විශ්සෙන් ගැලවෙන්න පුළුවන්කම ලැබෙනවා. එහෙමනම් අපි ඒ ව්‍යාකරණයේ ආකාරයෙන් මතු කරමින් අපි ඊළඟ දහම් ව්‍යාකරණයට යොමු වෙනවා. එහෙනම් ඒ ဒုတိယ ද්වය කියන සූත්‍රය ඇසුරෙන් පෙන්නපු ඒ දහම් ව්‍යාකරණය ඔබට ධාරණය කර ගැනීම තවත් දහම් පරයයකින් මේ ධර්මයේ දිහා බලන්නට ලැබෙන කවුලුවක්. එහෙනම් ඒ කවුලුවත් හොඳට විවෘත කරගෙන මේ ධර්මයේ විනය විවරණය කරගන්න දක්ෂ වෙන්න.